අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය නම කියන්න අවසරයි. පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් පැතියෙන් යුතුව අපි පිළිගනිමු. සාදු සාදු සාදු. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණියට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්න. ඔබටත් මටත් මේ ධර්ම ලාභය ධර්ම භාග්‍ය ලබා දුන් ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් নমස්කාරය කියන තුන්වතා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. හොඳයි. ශාක්‍ය පුත්‍ර සංසදයේ අපේ කල්යාණ මිත්‍ර දරුවන් බොහෝ පිරිසක් එක්ක එකතු වෙලා අද දවසේ මේ සිද්ධ කරන්නට සෝදානම් වන උතුම් පින්කමෙහි මූලාරම්භයක් වශයෙන් පංචශීලයේ සමාදන් වූ සදහැවත් පින්වතුන් සියලු දෙනාම දැන් සෝදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව සකස් කරගන්නට යෙදුණු සම්බුද්ධ පූජාවන් තැන්පත් කරන්නට ඒ සඳහා අවකාශය ලබා ගන්නා සේක්වා කියලා සිහිපත් කරනවා. කවුරුත් බොහෝම ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාවන් පූජා කරගන්න.
නැවත වාරයක් කවුරුත් සාදුකාරයක් පවත්වමු. දෙවි බඹුන් අපමණ සදහැසිතින් මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට මේ භූමියට පැමිණෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දේවතා ආරාධනා. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං තී. ශ්‍රී ජයසුමනාරාමාධිපති වන්දනීය පූජනීය ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මේ ස්ථානයට වැඩම කර වදාළ සුප්‍රතිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණදරණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ප්‍රතිපදාවේ ඒ ආකාරයෙන්ම හික්මන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානයට එකතු පාදා වෙලා සූදානම් වන්නේ බොහෝම කාලයකට පස්සේ බුදු කෙනෙක් ලෝකයට පහළ වුණු කාලයක සද්ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් අවස්ථාවත් මේකට කියන්නේ ෂණයක් කියලා. මේ ඔක්කොම එකට එකතු වෙච්ච ෂණයක්. බුද්ධෝත්පාද කාලය, මනුස්ස ජීවිතය, කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ගාම්භීර ධර්ම කතා, මේ ඔක්කොම එකට එකතු වෙච්ච අවස්ථාව. මේකට කියන්නේ ෂණයක් කියලා. මේ ෂණය හැම කාලෙකම හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. එනිසාම මේකට කියනවා සම්පත්තියක් කියලා. මෙන්න මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන බුද්ධෝත්පාද කාලයේ වටිනාකම හඳුනාගත් පින්වතුන් විදියට විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සහ සංවිධානය කරන ශාක්‍ය පුත්‍ර කල්යාණ මිත්‍ර සංසදේ පින්වත් දරුවන්, මම හිතන්නේ මීටත් වසරකට පමණ කලින් අපි මෙවැනිම ධර්ම දේශනාවක් සිද්ධ කළා. සමුදය වය ධම්මානුපස්සී කියලායි එකල ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි දාගත්තේ. සමුදය වය ධම්මානුපස්සී. මෙන්න මේ ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව එකට කැටි කරපු වචනයක් ඔළුවේ තියාගෙන මේ ගන්න හදන ප්‍රයෝජනය ඔබටත් මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිසම පවතින සුඛ පාරමිතාවක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි, බුදු කෙනෙක් පහළ නොවෙන්න සත්වයා කියලා කියන්නේ ඉබහාගාතේ යන එක ආත්මයක් විතරයි. මේ ඉබහාගාතේ යන ඉමක් කොනක් නැතුව සංසාර ජීවිතේ ඇවිදගෙන යන ස්කන්ධත් එක්ක නොයෙක් දුක් විඳින සත්වයාට බුද්ධෝත්පාද කාලයක පුළුවන්කම ලැබෙනවා පින්වත්නි තමන්ගේ ජීවිතයේ කවර ආකාරයක එකක්ද කියන එක තේරුම් ගන්න. හැබැයි මේකත් හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි.
මිනිස්සෙක් විදිහට මේ ධර්ම කතාව අහනවා නම් ඔබත් මමත් පය ගහලා ඉන්න මේ මගුල් සක්වලේම උප්පත්තියක් ලැබලා තියෙන්නත් ඕනි. හේතුව දැන් අපි ඉන්න මනුෂ්‍ය ලෝකයත් අපේ මනුෂ්‍ය ලෝකයට අයිති වෙන සතර අපායත් දිව්‍ය ලෝක 6ත් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ත් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ත් කියන නේද කාම ලෝක 11යි බ්‍රහ්ම ලෝක 20යි ඔක්කොම 31යි මෙන්න මේ 31 භූමිතලයට කියනවා එක සක්වලක් කියලා. මේකේ වටිනාකම දැන් බොහෝ අය කතා කරනවා මනුස්ස ජීවිතය දුර්ලභයි මේක වටිනවා මේක අමාරුවෙන් ලබන්නේ. හැබැයි මං දන්නවා හොඳටම ඔය පිංගුතුල්ලා බොහෝ දෙනෙක් මේ වටිනාකම නියමාකාරයෙන් දන්නේ නැහැ. පිංගත්නි ඔබත් මමත් මේ පය ගහලා ඉන්න සක්වලට කියනවා එක සක්වලක් කියලා. එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වෙන වපසරියක්. මේ සක්වල විතරයිද මේ ලෝක ධාතුවේ තියෙන්නේ? නෑ නෑ තවත් බොහෝම සක්වලවල් තියෙනවා නේද? ජාති ක්ෂේත්‍රය ඇතුලේ ගත්තොත් විතරක් දසදහසක් ලෝක ධාතු තියෙනවා. ආනා ක්ෂේත්‍රය ගත්තොත් කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ ඒකේ මනුෂ්‍ය ලෝකවල් කීයක් තියෙනවද? මනුෂ්‍ය ලෝකවල් කෝටි ලක්ෂයක් තියෙනවා. විෂය ක්ෂේත්‍රය ගත්තොත් විෂය කෙත්තම්පන ප්‍රමාණං නැත්ති. යාවතක ඥානං තාවතකං ඤෙය්‍යං. භාග්‍යතුන් වහන්සේගේ ඥානිය කොයිතාක්ද ලෝකයත් ඒතාක්. ලෝකයේ කොයිතාක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානියත් ඒතාක්. මේකේ ප්‍රමාණීය පෙරසෙද දකින්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබත් මමත් මේ පය ගහලා ඉන්න සක්වලට විශේෂ නමක් විවහාර කරලා තියෙනවා විමති විනෝදනී වජිර බුද්ධ ආදී ටීකාවල. මොකද්ද? මංගල චක්කවාල. මොකද්ද? ඒ කියන්නේ මගුල් සක්වල කියලා කියන්නේ. ඇයි? මොකෝ මේකේ මගුල් ප්‍රමාණය වැඩිද? එහෙමත් නැහැ. මේකේ තරම් ඒව තියෙන තැනකුත් වෙනත් නැහැ. හැබැයි මේකට මගුල් සක්වල කියලා කිව්වේ ඉමස්මින් පන චක්කවාලං ඨපෙත්වා අඤ්ඤස්මින් චක්කවාලේසු බුද්ධා උප්පජ්ජන්ති इति සුත්තං නත්ති. ඉමස්මින් පන චක්කවාලං ඨපෙත්වා මේ සක්වල අතහැරලා අඤ්ඤස්මින් චක්කවාලේසු වෙනත් සක්වලක බුද්ධා උප්පජ්ජන්ති इति බුදු කෙනෙක් උපදිනවා කියලා සූත්‍රයක් නැහැ. ඒතර මේ සක්වලට මගුල් සක්වලයි විවහාර කළේ ඇයි? බුදු කෙනෙක් උපදින සක්වල තමයි මේ සක්වල. වෙනත් කිසිදු සක්වලක බුද්ධෝත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. සමහරු මේ ධර්මකාරණා වරදවාගෙන කියනවා අපි මේ බණ කී ඉද්දිත් වෙනත් සක්වලක උනත් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න පුළුවන් කියලා. මේක වැරදි. මේක ධර්ම විරෝධී, ධර්ම විකෘති. වෙනත් කිසිම සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඔබත් මමත් මේ පය ගහලා ඉන්න මගුල් සක්වලේ හැර. එතකොට විශේෂත්වය තමයි යම් කිසි සත්වයක් මිනිස්සෙක් වෙලා නිර්වාණය අවබෝධ කරනවා නම් ඔහු මේ මගුල් සක්වලේම මනුෂ්‍ය ජීවිතයක් ලැබපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. වෙනත් කිසිදු සක්වලක මිනිස්සෙක් වුණොත් ඔබට මිනිස්සෙක් විදිහට නිවන් දකින්න වෙනත් කිසිදු සක්වලක බෑ. මේ සක්වලේ ලබන මනුෂ්‍ය ජීවිතයක් තිබිය යුතුමයි. වැරදිලාවත් වෙනත් සක්වලක ධර්මාවබෝධය කරනවා නම් දසදහසක් ලෝක ධාතු ඇතුලේ විතරක් දේවාත්ම භාවයක් ලැබලා තිබ්බොත් දිව්‍ය හෝ බ්‍රහ්මාත්ම භාවයක් ලැබලා තිබ්බොත් දසදහසක් සක්වල ඇතුලේ විතරක් දේව බ්‍රහ්මයන්ට නිවන් දකින්නත් පුළුවන්. හැබැයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මිනිස්සෙක් නිර්වාණ අවබෝධයට පත් වෙන්නේ මෙන්න මේ මගුල් සක්වල ඇතුලේ විතරයි. දැන් තේරුම් ගන්නකෝ සාංශාරික ජීවිතයේ මේ අනන්ත සක්වලවල් වලින් මිදිලා හරිද මේ මගුල් සක්වලේ උපදින්නත් ඒකත් බුද්ධෝත්පාද කාලයක. දැන් මේ මගුල් සක්වල කියලා ගත්තත් මේකේ තියෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශනේ දැන් අපි ගත්තොත් එමිරේට්ස් ඒ කියන්නේ ওই මැද පෙරදිග රටවල් එහෙම දැන් සෞදි අරාබි ඔමාන් ඩුබායි වගේ රටක් ගත්තොත් නේද මුළු රටටම සමහරක් විට එක ධාතුන් වහන්සේ නමයි වැඩ ඉන්නේ. දැන් අපේ රට ලංකාව කියලා කියන්නේ හරියට ධාතු මන්දිරයක් වගේ. කොහේ ගත්තත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නේද සිරිපතුල් වලින් ස්පර්ශ වෙච්ච තැන් පවා මේ රටේ නැද්ද? තියෙනවා. සොළොස් මස්ථාන ගත්තොත් නේද මේ කොච්චර තියෙනවද? රුවන්වැලි මහා සෑය ගත්තොත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. දලදා මාලිගාවේ දලදා වහන්සේ නමක්. සෝමාවතිය ගත්තාම එතන තවත් දලදා වහන්සේ නමක්. අනිත් දලදා වහන්සේලා දෙනම ගෙනුත් එක දලදා වහන්සේ නමක් තිස්ස මහාරාමේ වැඩ ඉන්නවයි කියලා දැන් විවහාර වෙනවා. ග්‍රීවා ධාතුව, ඌර්ණ රෝම ධාතුව, අපි මේ කතා කරන ඌර්ණ රෝම ධාතුව පවා මේ ලක්දිව වැඩ ඉන්නේ. මේ මනුෂ්‍ය ජීවිතේ මේ සක්වලේ උප්පත්තිය ලැබුවයි කියන එක පින්වත්නි ඒකත් මේ ලංකාවේ ඇතුලේ අම්මගේ බඩේ ඉඳන්ම බෞද්ධ කියන ලේබල් එකක් ගහගෙන මන් දන්නේ මට නම් හිතෙන්නම
මං සමහරක් දවසට මගේ ඇස් දෙක පිහදාලා බලනවා ඇත්තටම මම මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා ඉන්නවද කියලා. ඇයි? නියත විවරණ ගත්ත බෝධිසත්වයන් වහන්සේට පවා බුද්ධ ශාසනය පැවිද්ද ලැබුණේ 4 වතාවක් විතරයි. බෝධිසත්වයෙක් පැවිද්දටපත් උනේ 4 පාරක් විතරයි නම් මේ ගෙවාගෙන යන සංසාර ජීවිතයේ අධිසංකර ලෝකයක බුද්ධ ශාසනයක ප්‍රවෘජ්ජා භූමියටපත් වීම ඇත්තටම ස්පීඩාගෙන බලන්න තරම් වටින කාරණාවක් නෙමෙයිද? මට තාමත් හිතෙනවා අපි මේ ලොකු හීනයක් දකිනවා කියලා. මේක ඒ තරම් දුර්ලභයි. ඔබට තේරෙනවද මේකේ වටිනාකම? මේක ඒ තරම් ලබන්න ලේසි පාසු කාරණාවක් නෙමෙයි. අනිත් එක දැන් සුගතිත් අහේතුක උප්පත්තිත් තියෙනවනේ. පින්වත්නි මේ සුගතියට මිනිස්යන් පහළ වීම ලේසියෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. මිනිස්සෙක්ට පහළ වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් වුණාට පස්සේ අතපය 4 හොඳට තියාගෙන ධර්මාවබෝධය කරන්න පුළුවන් තැනක මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මනසක් එක්ක පහළ වීම කියන එක හරිම ආශ්චර්යමත් කාරණාවක්. මොකද අංග විකල, මන්ද බුද්ධික, සුගති අහේතුක, ජාත්‍ය අන්ධ, ජාත්‍ය බිහිරි ඒගොල්ලොත් මේ මනුෂ්‍ය ලෝකෙ උපදිනවද නැද්ද? ඔවුනුත් මේ මනුෂ්‍ය ලෝකෙ උපදින්න තරම් භාග්‍යවන්තයි නම් ඇස් දෙක පේන්නේ නැතුව හරි ඇස් පෙනීම් තියාගෙන, කන් ඇසීම් තියාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තැන් ලබාගෙන මනුෂ්‍ය ලෝකෙ ඉපදීම ඇත්තටම ඔබත් මමත් දකින හීනයක්ද කියන එක තවත් ටික කාලෙකින් අපිට සාක්ෂාත් වෙයි. සමහරු මේක හීනයක් තරම්වත් නේ දැන් ওই පිංගුතුල්ලට හීනෙන් කවදා හරි පෙන්ලා තියනවද ධ්‍යාන ලබාගෙන ඉන්නවා. දැන් ওই පිංගුතුලට බලන්න කොනේ හීනකින්වත් මේව පේන්නේ නැහනේ. ওই පිංගුතුල හීනෙන් කවදා හරි දැකලා තියනවද විදර්ශනා භාවනා කරනවා. හීනෙන් සෝවාන් වෙනවා වගේ දැකලා තියනවද? නැහැ. නැගිටලා ඉද්දි නම් සෝවාන් වුණා කියලා හීන දකින්නයි හම්බ වෙලා තියනවා. හීනෙන් ඉද්දිවත් හැබැයි තමන් මේ මාර්ග ඵලයකටපත් වුණා කියලා හිතන අය නම් හරිම අඩුවෙන් තමයි මේ ශාසනය ලැබෙන්නේ. පින්වත්නි අංක 1 ඔබ වටහාගත යුතුයි ඔබ මේ ලැබපු මනුස්ස ජීවිතේ වටිනාකම. දැන් පින්වත්නි ඔබට මේක අමතකයිනේ. හරිද? මේ බොහෝ අය අද රැල්ලට බණ අහගෙන යනවා. අපිත් ඒ වේගයටම බණ කියාගෙන යනවා. හැබැයි මන් දකිනවා මේ මිනිස්සයෝ අනිත් පැත්ත හරවපු කල වගේ. මේගොල්ලන්ට බණ තේරෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඔබ පින්වත්නි මේ ජීවිතයේ ජීවත් කරන රේස් එකේ ඉන්න තරඟකාරියෝ මිසක් ඔබ මේ ධර්මයට එන්නේ මොකක් හෝ වාසියක් ලැබෙයි කියලා හිතාගෙන අර කිසා ගෞතමී දරුවට පණ ගන්න පන්සලට ගියා වගේ. කිසා ගෞතමී පන්සලට ගියේ බෝධි පූජාවක් තියන්න නෙමෙයිනේ. මොකටද? මගේ මේ දරුවව හොඳ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඔය පිංගුතුල්ලත් අපිට නූතන කිසා ගෞතමීවරු. කියන්නේ මේ මොනවා හරි ඉල්ල ගන්න පන්සලට එනවා මිසක් දුක්ඛිත තත්වයන් නිවා ගන්න පන්සලට එන්නේ නැහැ. මම මේක කියලා දෙන්නම්. ඇයි මම මෙහෙම කියන්නේ කියලා. දැන් බලන්න හදීසියවත් දැන් මේ ජීවිතේ ජීවත් වෙලා මරණයටපත් වෙනවා. මොකද වෙන්නේ ඊට පස්සේ සංසාර ජීවිතේ? ඉවරයිද කතන්දරේ? කියන්නේ ඔක්කොම හරිද? මරණින් මත්තේ යන්න වෙන ජීවිතේ දිහා බලන්න. මරණින් මත්තේ ආයිත් සැරයක් ඔබට උපදින්න තැන් 31ක් සකස් වෙලා තියෙනවා. කොයිද? සතර අපායක්, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, බ්‍රහ්ම ලෝක 20ක්. ඔය 31කින් තැන් 5ක විතරයි අපි උපදින්නේ. කියන්නේ සාමාන්‍ය පෘථග්ජනයා උපදින්නේ නැත්තේ. මොකද්ද තැන් 5? අවිහ, අතප්ප, සුදස්සි, සුදස්ස, අකනිට. එයි අනාගාමී තල. කාමරාග පටිග ප්‍රහීන නොකලා නම් කවදාවත් ඔය භූමින් වලට යන්න පුළුවන් කමක් නැහැ. මේක ගැඹුරුයි කියලා හිතන්න එපා. මේ වචන චුට්ටක් නුහුරුණාට මම මේ කියන එක වචනෙන් වචනේ තේරුම් කරලා දෙන්නම්. පින්වත්නි මෙන්න මේ යන්න වෙන සංසාර ගමන හරිම භයානක එකක් නේ. ওই පින්වතුන්ලා හිතන් ඉන්නේ ඊළඟ ජීවිතේ කොහේ විතර යයි කියලාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය නම් පෘථග්ජන සත්වයා ස්වකීය මහගෙදර බවට සතර අපායපත් කරගෙන ඇත. මේ වචනය පෙරිසිඳ පෙරික්සල බැලුවාම පින්වත්නි අපිට ඔබ ගැන ඇති වෙන්නේ කොයි වගේ හැඟීමක්ද? මහගෙදර යන්න බලාගෙන ඉන්න කට්ටියක් විදිහට. ඇයි? ඔය පින්වතුන්ලා හිතන්න එපා මේ බණක් අහලා භාවනාවක් කරලා මහානදමක් පුරලා නිවන් මේ අඩුම සුගතියටවත් යන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඒක එහෙම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒකට මහා කැපකිරීමක් කරන්න ඕනේ. මහා පාරිශුද්ධ භාවයක් තියෙන්න ඕනේ. සිල්වන්තකම, ගුණවන්තකම,
අතහැරීම්, කැපකිරීම්, ප්‍රාර්ථනාවන්, පාරමිතාවන් මේ ඔක්කොම මුදුන්පත් කරගෙන යන සාංශාරික ගමනේ වැරදිලාවත් වැරදි තැනකට වැටුණොත්. දැන් පින්වත්නි ඔය පුල්මුඩිය පැත්තේ ඉන්නවා මේ හරක්. කවුද? හරක්. හරක් එක 1000ක් විතර මම පහුගිය දවසක බලනකොට අපි ආරණ්‍ය සේනාසනයකින් ආරණ්‍ය සේනාසනයකට යනකොට එක 1000ක් විතර හරක් කුඹරක දාලා ඉන්නවා. දැන් මේ ඇති කරන්න ගෙනහිල්ලාද? නැහැ. ඉන්නේ අන්‍යාගමිකයෝ නිසා හරක් අරන් ගිහිල්ලා තින්නේ මරන්න. මොකද කරන්නේ මේ හරක්ගේ ඉස්සරහා කකුල් දෙකයි පිටිපස්ස කකුල් දෙකයි ගෙට ගහලා ලොකු කුළු ගෙඩියකින් ඔළුව මැද්දට ගහනවා. ගැව්වට පස්සේ මේ හරකට කෙලින් ඉන්න බැරුව පින්වත්නි ඇදගෙන වැටෙනවා බිමට. දෙන්නෙක් දෙපැත්තෙන් අර කියතක් ලී ඉරණ කියක් තියෙන්නේ. ඒ වගේ එකක් අරගෙන එක්කෙනෙක් ඒ පැත්තට අදිනවා අනිත් කෙනා මේ පැත්තට අදිනවා. අර හරකගේ ලොකු බෙල්ල දශමයක් ගානේ කපලා අයින් වෙනකන් මේ හරක් කඳුළු පෙරාගෙන අර කුළු ගෙඩි පාර දරාගෙන අතපය අදින්න හදනවා. ওই පිංගුතුලා හිතන්න ওই පිංගුතුලාගේ අත් දෙකයි කකුල් දෙකයි කවුරු හරි ගැට ගහලා කටවටේටත් පටියක් බැඳලා කන කැපුවොත් කවුරු හරි පොඩි බ්ලේඩ් එකකින් චුට්ට ඒ දැනෙන වේදනාව කොච්චරක්ද? දැන් අපේ මේ කන කොච්චර පුංචිද? ඇඟිල්ලක් කැපුවොත් කොච්චර පුංචිද? අර හරකගේ බෙල්ලම සම්පූර්ණයෙන් කපනවා නම් මේ තිරසන් ජීවිතයක තියෙන දුක. මම මේ පහුගිය දවසක මට ඒක තාම හරියට මතකයි. මේ භාවනා වැඩසටහනකට ගිහිල්ලා එන අතරතුර මම දැක්ක මේ හරකෙක් වැදිලා ඉන්නවා පාරක් අයිනේ. එක තප්පරේ මට මේ දර්ශනය බලා ගන්න පුළුවන් වුණේ බෙල්ල ගාවිඳන් නැට්ට ගාවට වෙනකම්ම පතුරු ගහිලා තියනවා විතරයි දැක්කේ. දැන් බලන්නේ සතා කොච්චර දුකක් විඳිනවද කියලා. වාහනේ ඇඟ උඩින් ගිහිල්ලා තියෙන්නේ නැති ඉඳගෙන වගේ හිටියේ මුළු පිට පුරාම පින්වත්නි තනි කර තුවාලේ විතරයි දැක්කේ. මේ වගේ ජීවිතයක් ඔබේ දරුවට ඊළඟ පාර ලැබුණා. මම කියන්න හදන්නේ. දැන් ඔබ ඔය ආදරෙන් හදන මල වගේ රැකගෙන ඉඹලා කරලා හදන දරුවා සංසාර ජීවිතයේ ඔය වගේ තැනකට වැටුණොත් ඔබට පුළුවන් ද පිට වෙන්න? හිතන්න. දැන් මේ ජීවිත රේස් එක දුවවලා දරුවත් එහෙමයි ඔයගලන්ගේ අම්මලා තාත්තලාත් එහෙමයි. ඔක්කොලම මේ ජීවිත රේස් එක දුවලා හදීසියවත් දැන් ඔය පිංගුතුලගේ ගියාත්මේ පුතා ගැන හිතන්න. දැන් එයා මේ ආත්මේ ඉන්නවද? එයා මේ ආත්මේ හරකෙක් හරි, ගෙදර පූසෙක් හරි, බල්ලෙක් හරි වෙලා ඉපදිලා ඉන්නවනම් අපි දන්නවද මේ මගේ ගියාත්මේ පුතා කියන්නේ? ඔබට පුළුවන් ද පිටක් පිළිසරණක් වෙන්න? බෑ වගේම මතක තියාගන්න මේ ජීවිතයේ ඔබ ගාවින් ඔය දරුවත් යන්න ඉන්න සංසාර ගමනේ තව ටික දවසකින් මැරෙන්න වෙනවාමයි. මරණ ධම්මං මා මීයති යලබ්බනී යට්ඨානං. මාව මැරෙන්න එපා කියලා හිතන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතාහං මරිස්සාමි. මහා සම්පත්තියටපත් වෙච්ච ඇත්තොත් මොකද උනේ? මරණයටපත් වුණා නම් අපි සියලු දෙනාම දිනක මැරෙනවද නැද්ද? මැරිලා යන්න වෙන සංසාර ගමනේ ඔබේ දරුවා ගිහිල්ලා ඔය වගේ ගවයෙක් වෙලා ඉපදුනොත් බෙල්ල කැපෙන. භූමි තෙල් වැදිලා දඟලන ගැරන්ඩියෙක් වෙලා ඉපදුනොත්, කටු කැඩිලා පාරේ දුක් විඳින ගොළු බෙල්ලෙක් වෙලා ඉපදුනොත්, පුංචි සමහරක් කොට ওই තේ වලට වැටෙන කොඳුරුවෝ, උණු වතුර වලට වැටෙන මැස්සෝ, මදුරුවෙක් වෙලා ඔය ඔබේ දරුවා ගිහිල්ලා ඉපදුනොත්, ඔබට පුළුවන් ද ඔබේ දරුවාට පිළිසරණක් වෙන්න? බෑ. හැබැයි දැන් හරීම ආත්මార్థකාමී තමන්ව පිනව ගන්න අපි එක එක්කෙනාව පාවිච්චි කරනවද නැද්ද? දරුවා දැන් ඇත්තටම මේක විශේෂයෙන්ම මේ දෙමව්පියන්ගේ වගකීමක් ගැන තමයි මම මේ කියන්නේ. මොකද දරුවන් කියන්නේ අපි දාන අච්චුවේ හයි වෙන අය. මේගොල්ලන්ට ජීවිතේ මේ පැත්ත පෙන්නුවොත් ඒගොල්ලෝ ඒ පැත්තට යනවා. හොඳ පැත්තක් පෙන්නුවොත් ඒගොල්ලෝ ඒ පැත්තට යනවා. විශේෂයෙන්ම දැන් මේ ඉන්න වැඩිහිටියෝ බලන්න මගේ රත්තරන් පින්වත්නි, ඔබ මේ මනුෂ්‍ය ආත්මය ලබලා මේ ජීවිත කතාව තේරුම් අරගෙන දැන් ඔබ රේස් එක නැවතිලා දින්නේ තමන්ගේ දරුවන්ටත් නවතින්න උගන්වනවද? ඔබත් මේ ජීවිත රේස් එක උඩ නැගලා තමන්ගේ දරුවන්වත් මෙන්න මේ තිරිසන්, പ്രേත, අසුරාදී ජීවිතවලට එක්කන් යන්න හදනවද? මට උත්තර එපා. ඔබ තනියෙන් කල්පනා කරලා බලන්න. පින්වත්නි, තවත් ටික දවසකින් ඔබට මේ දරුවන්ව දාලා මැරෙන්න වෙනවා. පුතේ, ඔබට ඔබේ අම්මලා තාත්තලා තව ටික දවසකින් අහිමි වෙනවා. ඒගොල්ලන් ආයි අත දාලවත් ගන්න පුළුවන් ගන්න බැරි වෙන්න ඒගොල්ලෝ අතුරුදහන් වෙලා යනවා. තාත්තා මැරිච්ච වෙලාවක,
අම්මා මැරිච්ච වෙලාවක ඒගොල්ලන්ව ආපහු අපිට අත දාලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මොන ගමන යනවද? සංසාර ගමන යනවා. එදාට ඔබත් මේ ජීවිත රේස් එකම දුවලා හිස් අතින් මැරිලා ගිහිල්ලා ඔබේ දරුවන්ටත් මේ වැරදි පාර පෙන්නුවොත් ඔබ ධාතු කරඬුවක ඇතුළේ ඉපදිච්ච ළමයි වගේ නෙමෙයි ධාතු කරඬුවේ පිට අල්ලපු මලකඩ වගේ පිරිසක්. ඇයි? බුද්ධෝත්පාද කාලේ හරිය නෙලාගත්තේ නැති නිසා. දැන් එතකොට සාමින්හන්සේ කියන්නේ අපි ඔක්කොටම මේක දමල ගහලා ඇවිල්ලා මහාන වෙන්න කියලාද? පුළුවන් නම් බැරි නම් හරි දැන් ඉතින් කසාද බැඳලා දරුවෝ ඉන්නවා. දැන් මොකද කරන්න ඕනේ? දැන් ඉතින් කල්පනා කරන්න එපා අනේ අපිට ඕක කලින් ඇහුන්නේ නෑනේ. දැන් ඕගොල්ලන්ගේ වාහනේ ආයෙ රිවර්ස් කරන්න බෑ. ඕක සෑහෙන්න දුර ගිහිල්ලා ඉවරයි. දැන් මොකද කරන්න ඕනේ? ඔය ඉන්න තැන්වලම වාහනේ පාක් කරගෙන හිමීට කාටවත් කරදරයක් නොවෙන්න මොකද කරන්න ඕනේ? එක එක්කිනා තම තමන්ගේ දොරවල් අරගෙන බහින්න. දැන් වහනේ යන ගමම්ම දැන් මේක දුවන ගමම්ම කල්පනා කරන්න එපා අනේ බඳින්න කලින්වත් ඔබ වහන්සේව හම්බුණා නම්. දැන් සමහරව එහෙම කියනවා. දැන් ඔබ මේ ජීවිත රේස් එක දුවලා ඉවරයි. දැන් තව ටික කාලයයි තියෙන්නේ. දැන් මේ එක්ක කාර් එකට යන්න දීලා ඔබ බහින්න. එතකොට මේක ගිහිල්ලා මේකේ කෙලවර මොකද්ද? එක්ක සොහනක් එක්ක ඒ සෝනිය අර පුච්චන ආදාහනාගාරයක්. ඔය කාර් එක කෙලින්ම යන්නේ අඩි 6ක් ඇතුළට. එක්ක ආදාහනාගාරයකට. ඒ නිසා ඔබත් ඕකේ ඇතුලේ අතරමං වෙලා හිර වෙලා ගියොත් ඔබටත් මේ ජීවිතේ මැරෙන්න වෙනවා. එතකොට ස්වාමින්වහන්ස වාහනෙන් බැස්සහම මැරෙන්න වෙන්නේ නැද්ද? නෑ වාහනෙන් බැස්සහම මැරෙන්න වෙනවා. අර වාහනේ ගිහිල්ලා වැදිලා යකඩ ඇනිලා දුක් විඳගෙන මැරෙන්න ඕනේ. එකක්. අනිත් එක සංසාර ජීවිතෙන් නවතින්න ඔය බහින තැන ඉඳන්ම ඔබට මාර්ගයක් වැටෙනවා. ඒ මාර්ගෙන් මේ බ්‍රහ්මචර්යා ජීවිතයකට නැත්තම් සාසනික ජීවිතයකට සිල් ගුණදම් වඩන ජීවිතයකට ජීවිතේ හරව ගත්තොත් එදා ඉඳන් ඔබට මේ ජීවිත රේස් එක නවතින්න පුළුවන්. හැබැයි දැන් ඔය පිඟුතුල මේ බණ ටික අහලා ගෙවල් වල ගිහිල්ලා ජීවිත රේස් එක නවත්ත ගනීද? අද ඉඳන් දරුවන්ටත් කියලා ඇත්ත තමයි පුතේ. මෙන්න මෙහෙට ගෙදරට වෙලා හිටපන්. ඔන්න ඔය ජීවිතේ දුවල වැඩක් නැහැ. ඕකේ අන්තිමට මරණය තියෙන්නේ. අපි කාටත් සසර ගමනක්. දැන් මේවා කිව්වට වැඩක් නැහෙනි. ඔය පිඟුතුල මේක ගන්න එපයි දෙයියනේ ඇත්ත නේද මේ මනුස්ස ජීවිතයේ ස්වභාවය. අනිත් එක දැන් මේ සක්කාය දිට්ඨිය කියන එක බලන්නකෝ. සක්කාය දිට්ඨි. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක් කියලා දෙන්නේ. මේක ටිකක් කම්මැලි සහගත වෙන්නත් පුළුවන්. හැබැයි උවමනාවෙන් කන් යොමු කරලා ඇහුවොත් ලොකු ධර්ම කාරණාවක් විසඳලා දෙන්නයි යන්නේ. සක්කාය කියලා කියනවා. මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ? සක්කායෝ සක්කායෝති ආවුසෝ සාරිපුත්ත වුච්චති කතමානුකෝ ආවුසෝ සක්කායෝ. සක්කාය කියලා කියනවා සාරිපුත්‍රයන් වහන්සේ කුමකින් කොපමණකින් මේ සක්කාය වෙයිද කියනවා. පංචපාදානස්කන්ධා සක්කායෝ. මොකද්ද සක්කායයි කියලා කිව්වේ? පංචපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. අන්න බලන්න පින්වත්නි, මෙන්න මේ සක්කාය නැත්තම් ජීවිතය පංචපාදානස්කන්ධය කිව්වත් නාම රූප කිව්වත් ජීවිතය කිව්වත් වෙන වෙන ඒවාද? නෑ වෙන වෙන ඒවා නෙමෙයි. නාම රූප කිව්වත් පංචපාදානස්කන්ධ කිව්වත් පංචස්කන්ධ කිව්වත් ජීවිතය කිව්වත් සත්වයා කිව්වත් මනුෂ්‍යයා කිව්වත් එකම ධර්මතා. ඒවා ඉතින් මේ පැයක් එකමාරක් ඇතුළත කියලා දෙන්න පුළුවන් ඒවා නෙමෙයි. දීර්ඝ කාලීන ධර්මාධ්‍යයනයකින් ලබාගත යුතු ඥානයන්. පින්වත්නි, මෙන්න මේ මනුස්ස ජීවිතය මේ සක්කාය කියන පංචපාදානස්කන්ධය මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. සැපයිද දුකයිද? මොකෝ? දුකයි. එහෙනම් කොයිද ඔය දුවන්නේ? ඇත්තටම බලන්න මේ ආදරෙන් සලකපු ශරීරය දැන් ඔය පිඟුතුල්ලා ඇත්තටම බැලුවොත් මොන්ඩිසෝරියේ ඉඳන්ම මොන්ඩිසෝරි ගියේ ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලෙ ගියේ මොකටද? ඇයි පින්වත්නි මොන්ඩිසෝරි ගියේ? ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගත්තේ? කියන්න. මම මේ ප්‍රශ්නයක් විසඳලා දෙන්න යන්නේ. හැමදෑමත් බණ අහා මේ දුවන හැල්ම නවත්තන්න. මේක කල්පනා කරන්න. ඇයි ඉස්කෝලේ ගියේ?
ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගත්තේ? හොඳ උපාධියක් ගන්නනේ. උපාධිය රස්සාවට. රස්සාව ජීවත් වෙන්න කියන්නේ කසාදයක් බැඳ ගන්නනේ. ඕකනේ ජීවිතේනේ. විවාහ වුණා. දරුවෙක් මල්ලෙක් හදාගත්තා. ගේ දොර පෝෂණය කරා. වාහනයක් ගත්තා. ඒකත් එක්ක ඕකටනේ ජීවිතය කියලා කියන්නේ. නැතුව මේ උපාධියක් අරගෙන පින්කම් කරන්න රස්සාවක් කරා නෙමෙයිනේ. නේ ජීවත් වෙන්නයි කියලා මගේ ජීවිතේම දැන් එහෙම මිනිස්සුත් ඉන්නවා. හැබැයි බහුතරයක් සමාජය විවාහ වීම කියන එක නෙමෙයිද ජීවිතේ බවට පත් කරගෙන ඉන්නේ. මේවා කියලා ඔය පිඟුතුලගේ අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නවද? අහගන්න. මට හිතෙනවා මේ සත්වයා මොන්ඩිසෝරි යන කාලේ ඉඳන්ම කරලා තියෙන්නේ මොකක් කරන්නද? හොඳ කසාදයක් බැඳ ගන්න උත්සාහ කරපු එක. ඒකනේ ඉස්කෝලේ කාලෙත් ඕක try කරනවා. ඒ ඉස්කෝලේ යන්නෙත් අපි දන්නවා විවාහයක් වෙන්න කියලා. ඒ කාලේ ඉඳන්ම කාවරි හොයාගන්න හදනවා. ඊට පස්සේ ඔන්න කොහින් හරි විවාහ වෙනවා. දැන් විවාහ වුණානේ. දරුවොත් හදාගත්තානේ. ඔය ආදරෙන් ඉස්කෝලේ ගිහිල්ලා සලකලා ගෙනාපු බෙරිඳ කොච්චර කාලයකටද සදාකල් තියාගන්න පුළුවන්ද? උපරිම අවුරුදු 30ක් විතර තමයි තියෙන්නේ. ඕකෙත් 2ක් විතර යද්දිම ඇත්තටම තමයි එපා වෙනවා. ඇයි අර ගේන ලස්ස අලුත ගෙනාපු මනමාලි ගතිය යනවනේ ටික දවසක් යනකොටනේ. ඊට පස්සේ අර ඇතුළේ ඉන්න සතා මතුවෙන්න ගත්තාම කරන්න දෙයක් නැහැ හාමුදුරුවනේ. දැන් බැඳගත්ත නිසා ඉන්නවා කියලා තමයි බොහෝ දෙනෙක් මට කියලා තියෙන්නේ. ඇත්ත. දැන් අර විවාහය නිසා දරුවෙකුත් ඉන්නවනේ. දැන් දරුවව දාලා යන්නත් බෑ. මම මේ දරුවා නැත්තම් මේකව දාලා ගිහිල්ලා. එහෙම කියනවා සමහර අම්මලා මට. පින්වත්නි මට මේ කියන කතා හරිද? ඊළඟට දැන් මේ දරුවෝ ඥාති මේගොල්ලත් එක්ක ගෙවන ජීවිතේ ඔබට තේරෙන්නේ නැද්ද මේක හරි નિરර්ථකයි කියන්නේ? මොකෝ දන්නවද මගේ පින්වත්නි? තාත්තේ හොඳට අහගන්න. ওই තාත්තලා මේ අමාරුවෙන් හදන ගෙවල් දොරවල් ඥාති හිත මිත්‍රාදී බිරින්දෑවරු දූ දරුවෝ ඔබ මැරුණට පස්සේ ඔබ වෙක්කන් ගිහිල්ලා කනත්තකට දාලා 7 දවසේ දානෙන්න කලින් ආපහු hina වෙන පිරිසක්. 7 දවසේ දානෙට එළවලු ටික කපද්දි විහිළු කතා කී ගෙදර hina වෙලා තමයි තාත්තේ ඔබේ 7 දවසේ දානෙට මේගොල්ලෝ කැම ටික උයන්නේ. ඔබ ඔය මහන්සි වෙලා ආදරෙන් පෝෂණය කරලා ජීවිතේම කැප කරලා හදපු බෙරිඳ දරුවෝ ගෙවල් දොරවල් ඔක්කොම අසත්පුරුෂයෝද නැද්ද? ඇයි අසත්පුරුෂයෝ පෝෂණය කරන්නේ? අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන්. අපිට මේ ඔක්කොම දාලා යන්න වෙනවද නැද්ද? යන්න වෙනව නම් ඔය ඒගොල්ලෝ මාල ගලවනවා. දැන් මැරිච්ච ගමන් නම් පින්වත්නි ඇත්තටම කරාබු මාල ඔක්කොම ගලවනවා. ආයෙ ටික දවසකින් මොකක් කරනවද? මරණාධාර සමිතියෙන් හම්බෙච්ච ලක්ෂණුත් මුද්දක් හරි හදා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මහත්ය මලා කියලා අමතකයි. ආයි කනත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ එහෙම සදාකල් නැහැ. ටික කාලෙකින් අවුරුදු 4කින් විතර ගිහිල්ලා බැලුවාම බැඳපු ගඩොලක්වත් නැහැ. කොස්කොල ටිකක් විතරයි තියෙන්නේ. ඕකටද මහන්සි වෙන්නේ. මොන්ඩිසෝරි ගියේ ඕක කරගන්නද? අවුරුදු 11ක් ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා උදේ 7 ඉඳන් මොන කරුමයක්ද කියලා බලන්න මතක නැද්ද? එකමාර වෙනකම්ම පීරියඩ් ගණන් කරලා එකේ ඉඳන් පොට් ටික බෑග් එකට දාගෙන ඉස්කෝලෙන් පයින්න බලාගෙන බෙල් එක ගහනකම් ගේට්ටුව ගාව එල්ලිලා මේ දුක්වින්දි ඔය වගේ නිරර්ථක ජීවිතයක් ලබන්න නම් ඔබ පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයෙන් ඵලයක් නෙලාගත්තු අය නෙමෙයි. මොකද බල්ලොත් කරන්නේ ඕකනේ. උපදිනවා. දැන් පූසෙක් ගන්න, බල්ලෙක් ගන්න, රිලවෙක් ගන්න. උපදිනවා. විවාහයක් ඉතින් කොහොම හරි කරගන්නවා පුළුවන් විදිහට. ඔය පින්වතුන්ල වගේ නෙමෙයි සමාජයට දරුවෝ කී දෙනෙක් දායාද කරනවදනේ. සෑහෙන ප්‍රමාණයක් දායාද කළා හිස්සතින් මැරිලා යනවා. දැන් ඔබගේ සුනකයාගේ වෙනසක් නැද්ද? තියෙනවා. නැට්ටක් නැති එක විතරයි. අනිත් ක්‍රියාකාරකම් නම් ඔක්කොම රිලෙවෙක් ගන්න. හරිද? ඒගොල්ලන්ගේ දිනචර්යාව බලන් ඉද්දි තේරෙනවා මේ උදේට නැගිටිනවා. දරුවව සුද්ධ කරනවා. ඔබත් එහෙමනේ ඒගොල්ලොත් දරුවගේ උකුණු බලනවා. ඔබත් ඔය ගෙදර නිකන් ඉන්න වෙලාවට දරුවා වින්දෝගෙන ඒගොල්ලන්ගේ උකුණු ටිකක් හරි බලනවා. ඒ චර්යාවේ ඔබේ චර්යාවේ වෙනසක් තියෙන්න එපා. ඔබ මේ මගුල් සක්වලේ බුද්ධෝත්පාද කාලයේ කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන මිනිස්සයෝනි.
ඔබත් අර රිලව් වගේම කෑම ටිකක් අරගෙන උකුණු ටිකක් බලලා කොණ්ඩේ ටිකක් පීරලා දරුවව වඩාගෙන ගිහිල්ලා නිකම්ම හිස් අතින් මැරෙලා යන්න නම් ඉපදුනේ. අම්මා ජීවිත කාලෙම පොඩි කාලේ ඉඳන්ම ගැහණු ළමෙක් විඳින දුක විඳලා ප්‍රසූතිය දරු ප්‍රසූතියකදී ඒ ප්‍රසූත වේදනාවත් විඳලා උදේම නැකිටලා කෑම උයනවා දවල්ට ආයිත් උයනවා රැට මේ අම්මලව දකින්නකොට ඇත්තමයි පපුව පැලෙන්න වගේ එනවා මොන්න දුකක්ද මේ ජීවිතේ විඳින්නේ කියලා උදේටත් උයනවා මහත්තයාටත් උයනවා පුතාටත් උයනවා හරිද හැමෝටම දවල්ට ආයුත් වෙනවා රැට ආයුත් වෙනවා මේ අමාරුවෙන් උයලා කන්න දීපු ජීවිතය මම මේ කියන්නේ මේක ගැන හිතන්න අවසානයේදී පින්වත්නි ඔය කන්න දීලා හදපු මහත්තයා මැරිලා යනවා නම් කන්න දීලා හදන ඔබේ ඔය ශරීරය මැරිලා යනවා නම් ඒ යන්න වෙන සංසාර ගමන මේ වගේ භයානක එකක් නම් වැඩක් තියනවද මේ මනුස්ස ජීවිතේට නොවටිනා වටිනාකමක් දීලා පින්වත්නි ආයිත් යන්න වෙන සසර ගමනත් හරිම භයානක එකක්. ආයිත් සැරයක් බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙන්නේ නැහැ ඔබට මේ කතාව අහන්න. එනිසා මේ ෂණ සම්පත්තියෙන් තව අවුරුදු ටිකයි තියෙන්නේ. ගණන් හදලා බලන්න. තව බොහොම සල්ප කාලයයි. මේ සල්ප කාලයේ ඇතුලේ මේ යථාර්ථයේ තේරුම් අරගෙන චුතිසිතේදී චුති චිත්ත වීතියේදී මොකක් හරි අරමුණක් අරගෙන මිය දුනොත් ආයිත් සැරයක් ප්‍රතිසන්දියකට යන්න වෙනවා. යන්න වෙන සාංශාරික ප්‍රතිසන්දිය භයානක එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට කියන ධර්මානුකූල වචන තමයි සංකත විපරිණාම සන්තාපාදී දුක්නේ. ස්කන්ධ පින්වත්නි ලෝකයේ යම් තැනක තියෙනවා නම් ඒකවෝකාර වේවා චතුවෝකාර වේවා පංචවෝකාර වේවා කාමල් වේවා රූපී වේවා අරූපී වේවා සංඤී වේවා අසංඤී වේවා නේව සංඤී නාසංඤී වේවා මේ නවාකාර භවයේම යම් තැනක රූප මාත්‍රයක් හරි තියෙනවා. එතනින් සැපක් ලැබෙන්නේ නම් නෑ. එතන පින්වත්නි ඔය උයන දුක වගේම සකස් කිරීමේ දුක තියෙනවා. සකස් කරන ජීවිතේ නැති වෙලා යෑමේ දුක තියෙනවා. ඇතිවීම නැතිවීම මැද්දේ පරිපාලනය වෙන ජීවිතයක් සපයිද දුකයිද කියන එක පිළිබඳව පින්වත්නි ඔබම කල්පනා කරලා බලන්න. හරිද? සාංශාරික ජීවිතේ මම මේ එක නිකන් ගවයෙක් ගැන විතරයි කිව්වේ. ඉබ්බ දැකලා තියෙනවද? ඔය ඉබ්බන්ව සමහරු අර කට්ටෙන් එළියට ගන්න කියලා හිතාගෙන ඇතුළට භූමි තෙල් දාලා ගිනි දානවා. අර ඉබ්බගේ කට්ට ඇතුළට භූමි තෙල් දාලා පෙට්‍රල් දාලා මොකද කරන්නේ? ගිනි කූරකුත් දානවා. කට්ට ඇතුළේ ඉබ්බ ගිනි ගන්නවා. ගිනි ගන්න රත් වෙනකොට සතා ඇතුළ එළියට එනකොට බෙල්ල ගාවින් කපලා අරගෙන කන මිනිස්සු ඉන්නවා. මාළුවෙක් අරගෙන බලන්න මාළුවව කපද්දිත් සමහර මාළුවෝ දඟලනවා. මේ වගේ සාංශාරික මේ මම තිරසන් ලෝකේ ගැන විතරක් කියන්නේ ඔබට මේක පේන නිසා. ඌරෙක් මරණ විදිය අරගෙන බලන්න එකපාර මරන්නේ නැහැ. ලොකු පොල්ලක් අරගෙන මෙයාව ඉදිමෙනකන් මෙයාට ගහනවා. අත පය හැම තැනම කැඩෙන්න කුඩු වෙන්න ගහලා වැටෙනකන් ගහලා ඒගොල්ලෝ මහා අමුතු ක්‍රූර තෘප්තියක් ලබනවා මේ මරණය සිද්ධ කරලා. ඔබට ඒ වගේ ජීවිතයක් සංසාරේ ලැබුණොත් එපා කියන්නද? එපා කියන්න බෑ. ඔය පින්වත්නි තිරසන් ලෝකේ සතර අපායෙන් අපාය ගැන කල්පනා කරලා බැලුවොත් නේ දැන් අජාසත්ත මේ වෙනකොටත් ලෝකුඹු නිරයක පහළට යමින් තියෙනවා. තාම 2500යි තවත් 27500ක් යටට යන්න තියෙනවා. හිතන්න 30000ක් යටටයි 30000ක් උඩටයි එන්න තියෙනවා අජාසත්තට කරපු අකුසල කර්ම වල විපාක විදියට. තාම 2500යි. තව 57500ක් යන්න එන්න තියෙනවා. නිකම් මේ ඔය පිංගුතුට තන්න එපා මුහුද වගේ හරි සීතල සනීප වතුරක කියලා. මේ වතුර එක පින්වත්නි තනිකර ලෝදිය කියලායි සඳහන් වෙන්නේ. මගේ පින්වත්තුල හිතන්න මගේ පින්වත්තුල මම මෙහෙම කොණ්ඩෙන් හරි කොහින් හරි අල්ලලා ගිනි උණු වතුරයක මෙහෙම බස්සලා ටිකක් වෙලා තිබ්බොත් කොහොමද දැනෙන්නේ? මෙහෙම එක ෂණයක් මම මෙහෙම උණු වතුරයක බස්සලා තියාගෙන ඉඳලා ආයි ගත්තොත් අජාසත්ත නොකඩවා දැනටත් 2500ක් මේ දුක විඳිනවා. තවත් 57500ක් මේ දුක විඳින්නත් තියෙනවා. මෙන්න අවීචී ආදී තැනක දුක. පින්වත්නි මේකේ තියෙන බරපතලම කාරණාව තමයි මට මේ කියන්න ඕනි කාරණාව තමයි සංසාර ජීවිතේ පිළිසරණක් නෑ.
ඔබ ඒ වගේ තැනකට ගියොත් ආයෙත් ගොඩ එන්න බෑ. කන කැස්බෑව වියසුදුරෙන් අහස බලනවට වඩා දුර්ලභයි කිව්වා. ඒක වෙන්න පුළුවන්. අපායට වැටුනොත් ගොඩ එනවා කියන එක වෙන්නේ නැහැ පින්වත්නි. වැරදිලාවත් ආවොත් වැරදිලාවත් ඔය කාලයක් ඉඳලා ආවා කියලා හිතන්න. අංග විකල, මන්ද බුද්ධික, ජාත්‍ය අන්ධ, ජාත්‍ය බිහිරි මනුෂ්‍ය ජීවිතයක් තමයි ලබන්නේ. ආයිත් සිංගමනේ ගිහිල්ලා බොරු කියලා, හොරකම් කරලා, මද්ද්‍රව්‍ය ආදී වෙළඳාම් කරලා ආජීව අපරිසුද්ධ භාවයටපත් වෙලා මොකද වෙන්නේ ඊළඟ පාර? ආයිත් අපායට වැටෙනවානේ. පේනවද මේ භයානක සංසාර ගමනක් යන්න තියෙනවා කියලා? මේ පණිවිඩය ඇහෙන්නේ මෙන්න මේ බුද්ධෝත්පාද කාලයේ විතරක් නිසා. ඔබ තීරණයකට එන්න. මේ දරු පවුල් පිටින් අපහාගාමී වෙනවද? දරු පවුල් පිටින් භයානක සංසාරයට වැටෙනවද? නැත්නම් අඩුම උදේට හවසට පහනවත් තියන්න පටන් ගන්න. ඒක නම් කරනවා ඇති යන්තම්. උදේට හවසට තමන්ගේ අත් දෙකෙන් මල් ටිකක් කඩලා බුදුන්ට පහන තියලා හැමෝමත් එක්ක එකතු වෙලා මේ සංසාර ගමන ගැන කල්පනා කරන්න. ඔබට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ සංසාර ගමන පිළිබඳව. මම මේ ප්‍රාථමික ටිකක් කිව්වේ මේ බලන්න. සක්කාය දිට්ඨිය. දැන් පෘථග්ජන සත්වයාට තියෙනවනේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන එක. දැන් ඔය පිංගුතුල දන්නවද මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා? මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? ඔය පිංගුතුල දන්නේ නැහැ පිංගත්නි. ඇත්තටම කතාව නිකන් ඔය ඉවෙන් වගේ අහලා තියෙනවා මිසක මේ පිළිබඳව අවබෝධයක් නෑ. සති කායී දිට්ඨි සක්කාය දිට්ඨි කියනවා. Tamanගේ කය පිළිබඳව ඔය සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවයෙන් යුක්ත කය පිළිබඳව සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් ඇතැයි දිට්ඨියෙන් ගැනීම. මම මේ පැත්ත පෙන්වන්නේ ඔය පිංගුතුල්ල ඔතන නෙමෙයි නවතින්න ඕනේ. තව මෙහෙට එන්න ඕනේ. තව ගොඩක් මෙහාට එන්න ඕනේ. Tamanගේ කය පිළිබඳව යම් දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එනම් පංච උපාදානස්කන්ධය නැත්තම් මේ පංචස්කන්ධය කියලා ගන්නකො. මෙන්න මේ ස්කන්ධ පහ වරදවා ගැනීම 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. අහලා තියෙනවද? මොනවද 20 ආකාර සක්කාය දිට්ඨිය? රූපං අත්තතෝ සමනුපස්සති. රූපයයි ආත්මයයි එකක් කියලා ගන්නවා. ඒ කියන්නේ දැන් මේ සමහරුන්ට හිතෙනවා පින්වත්නි දැන් ආත්ම භාවය කියලා එකක් තියෙනවනේ. ඔය පින්වතුලට දැනෙන විදිහට ඔය පින්වතුලගේ ආත්මය. ඉතින් මේක ටිකක් ගැඹුරුයි. පරිස්සමෙන් අහගන්න. ඒ ආත්ම භාවයත් රූපයත් එකක් යයි ගන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ හරියට මේ වගේ පහනේ දැල්ලයි දැල්ලේ පාටයි කියන්නේ එකක්ද දෙකක්ද? කියන්නේ දැල්ලයි දැල්ලේ පාටයි කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. හැබැයි මේක කෙනෙකුට එකක් විදියට ග්‍රහණය වෙන්න පුළුවන් වගේ රූපයයි ආත්ම භාවයයි කියන එක රූපං අත්තතෝ සමනුපස්සති. රූපයයි ආත්ම භාවයයි එකක් කියන දෘෂ්ටිය සමහරක් කෙනෙක්ට එන්න පුළුවන්. මේකට කියනවා එක දෘෂ්ටි ආකාරයක් කියලා. ඊළඟ එක කියනවා රූපවත්තං වා අත්තානං. ඒ කියන්නේ මේ උපමාව ගන්න ගහක හෙවණැල්ලක් තියෙනවා. තේරෙනවද කියන එක? ගහක හෙවණැල්ලක් තියෙනවා. හෙවණැල්ල කියන්නේ ගහද ගහ නිසා ඇති වෙච්ච එකක්ද? අන්න ඒ වගේ ඔබට හිතෙන්න පුළුවන් එක දෘෂ්ටියක් තියෙනවා ආත්ම භාවය නිසා රූපය පැනවෙනවා කියලා. මේක එක දෘෂ්ටියක්. ඉතින් මම මේක ගොඩාක් කියන්න යන්නේ ඔය පිටුතුලට මේක එපා වෙනවා කිව්වොත්. ඊළඟ එක තමයි ආත්ම භාවයේ රූපය ඇත. හරියට නිකන් මේ මලක මේ උපමාව සිහිපත් කරලාම තියෙනවා. මලක් ඇතුලේ සුවඳ තියෙනවා වගේ ආත්ම භාවයේ රූපය තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. රූපයේ ආත්ම භාවය තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් හතරයි නේ. රූපය පිළිබඳව හතරයි. පේනවා නේද? දැන්ටමත් එපා වුණා නේද මේක කියද්දි. ඉතින් මේවා මේ කොච්චරනේ ඔය පිංගුතුල ඔය තේබිබි කෑම කකා නාට්‍ය බල බල නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න එපා. මේක ඊට වඩා එහාට ගිය එකක්. රූපය පිළිබඳව ආකාර හතරයි. වේදනාව පිළිබඳවත් මේ ආකාරයෙන්ම, සංඥාව පිළිබඳවත් මේ ආකාරයෙන්ම, සංකාර පිළිබඳවත් මේ ආකාරයෙන්ම. මෙතන සංකාර කියලා කියන්නේ වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකයත් හැර ඊතුරු චෛතසික 50ට කියන නමක්. සංකාර පිළිබඳවත් විඥානීය පිළිබඳවත් මේ ආකාරයෙන් 4 වරක් 5 20යි. මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. දැන් ওই පිටුතුල ඕවා දන්නවද?
දැන් ඒව දුරු කරන්න මහන්සි වෙන ගමන්ද? එහෙනම් ඉතින් කොහෙද යන්න වෙන්නේ? මහගෙදර තමයි. ඇයි සක්කාය දිට්ඨිය දුරු නොකළා කියන්නේ සෝවාන් වෙලා නෑ කියන එක. සෝවාන් නොවිච්ච පුද්ගලයෙක්ට අයි සුගතිය කියන එක විශ්වාස කරන්න බෑ. බලන්නනේ ඔය පින්වතුන්ට බයක් නැද්ද පින්වත්නි? අඩු මේ හිරියොත් අප්ප කියලා හරි එකක් තියෙන්න බෑ. ලැජ්ජා බයවත් නේ. ලැජ්ජා බයක්වත් නැද්ද? ඔහි තියෙන තරමක් බොරු කියනවා, තියෙන තරමක් මිච්ඡා ආජීවයන් වලින් යුක්තයි, තියෙන තරමක් හරිම ඔය පින්වතුන්ල නම් හරිම අසරණයි. හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි මේ ඔය පින්වතුන්ල හිතන්න එපා අපි මේ සාංශාරික ජීවිතේ අනේ මේ පාරණ නිවන් දැක ගන්න බැරි වෙයි ඔන්න ඔහේ කම්මැලිකමට පාරමිතාවක් පුරලා පස්සේ කාලෙක නිවන් දකින්නවා කියලා. එහෙම මේ ලේසියෙන් පාරමී පුරන්න පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳව නිවැරදි දෘෂ්ටියක්, නිවැරදි දැක්මක්, නිවැරදි සංකල්පනාවක්, නිවැරදි ධාර්මික ප්‍රාර්ථනාවක් මේ දේවල් ඔක්කොම එකතු වුණොත් විතරයි අඩුම සාංශාරිකව හරි සුඛ ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක ගැන කිව්වොත් ඔය පින්වතුන්ට මේ කතාව එපා වෙනවා. ඒ නිසා ඔන්න ඕකට තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට අහනවා මේක වෙලාවක විසාක කියන අනාගාමී උපාසකයා ධම්මදින්නා කියන මහරහත් භික්ෂුණියගෙන් සිව්පිලිසිම් ව්‍යාපත් සහිත සක්කාය සමුදය මෙන්න මේ පංච පාදානස්කන්ධයට හේතුව මොකද්ද? ඕකනේ අපිට වඩා වැදගත් නේ. පංච පාදානස්කන්ධය ඇති වෙන්න හේතුව මොකද්ද පින්වත්නි? මොකක්ද? හේතුව තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනි සය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නැවත නැවත පෝනෝ භවිකා පුනර්භවයක් කරා ගෙනියන යායන් තණ්හා යම් තණ්හාවක් තියනවද ඒ තැන්වල ඇලෙන නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මොකද්ද මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ? කාම තණ්හාව නම් යන්තම් දන්නවා. මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න අවශ්‍ය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේවා යම් භූමියක තියෙනවා නම් ඒ භූමියට කියනවා කාම භවය කියලා. මේවා පිනවීමේ ආශාවෙන් යම් කෙනෙක් මේ කාම භවයන් කෙරෙහි තෘෂ්ණාවක් ආශාවක් තියන් ඉන්නවා නම් ඒකට කියනවා කාම තණ්හා. දැන් ওই පිටුතරට ඕක තියෙනවා. හාමුදුරුවනේ නිවන් දැක්කහම කවුරුත් නැත්තම් ඒ නිවනේ තියෙන සැපේ මොකක්ද? ඒ කියන්නේ ওই පිටුතර නිවන් යන්න හදන්නේ ටීවී එකක් තියනවා කියලා හිතාගෙන. නිවන් යන්න හදන්නේ දරුවෙක් මල්ලෙක් එක්ක සැපසේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන. පින්වත්නි නිවන කියලා කියන්නේ ඔය මුකුත් නැති තැනක් නෙයි. නිවන කියලා එකක් තියනවද? නිවනක් තියනවද නැද්ද? මේ වහලා ඔය පිටුතර නරක වේද දන්නේ. හැබැයි නිවනක් ඇත්තේ යයි කියන්නත් බෑ. ඇයි? ඇත්තටම පෙන්වන්න තරම් නිවනක් නැහැ. නිවනක් නැත්තේ කියලා කියන්නත් බෑ. යම් තැනක ස්කන්ධ නිරෝධයක් තියෙනවා නම් තේරෙනවද පින්වත්නි මම මේ කියන ඒවා? ඒ ස්කන්ධ නිරෝධයට කියනවා නිර්වාණය කියලා. බය නැතුව අහන් ඉන්නකො මම මේක පැහැදිලි කරලා දෙන්න. මම මේ ලෙඩේ ගැන විතරයි කියන්නේ. ඔය පින්වතුන්ලා මේ ලෙඩේ ගැන ඕනවට වඩා මහන්සි වෙන්න ඕනේ නැහැ. බෙහෙත දෙන්නම් දුන්නට පස්සේ බෙහෙත් අරන් ගිහිල්ලා බොන්න. ලෙඩේ ගැන දැන නොගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ලෙඩේ හොඳ වෙනවද නැද්ද? නිසි මාත්‍රාවට බෙහෙත් බිව්වොත් ලෙඩේ හොඳ වෙයි. ඔය පින්වතුන්ලාට දැන් අපි එක්ස්රේ එකක් ගත්තාම ඔය පින්වතුන්ලාට ඕක බැලුවාම ඔය පින්වතුන්ලාට හිතෙන්නේ මේකෙන් බෙරයක් හදාගන්න බැරිද? නිතර ECG report එක ගත්තාම ඕක තේරෙන්නේ නැහැ නේ ඔය පින්වතුන්ලා ඕක දිගව ඇරලා බලනවා ෂෝක් කොලයක් කියනවා ආයි රෝල් කරනවා ඔච්චරයි. ඒක ඔය පින්වතුන්ලාට ඕනේ නැහැ. මම මේ ECG report එකයි X-ray එකයි CT report එකයි පෙන්නන්නේ. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකක්ද මේ භව තණ්හාවයි විභව තණ්හාවයි කියන්නේ? මේ ගොඩාක් අය මේක වරද්ද ගන්නවා. භව තණ්හාව කිව්වම භවයට තියෙන තණ්හාව කියලා. ඕක වැරදි, මිත්‍යා දෘෂ්ටියක්. ඔහොම නේද අහලා තියෙන්නේ. භව තණ්හා කියලා කියන්නේ ශාස්වත දෘෂ්ටියට කියන නමක්. විභව තණ්හා කියන්නේ උච්ඡේද දෘෂ්ටියට කියන නමක්. දැන් මට ඇහිලා තියෙනවා සමහරු කියනවා භව තණ්හා කිව්වම රූපාවචර බ්‍රහ්ම ලෝක, විභව තණ්හා කිව්වහම අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. ඕක වැරදි. ධර්මය නොදක්නා
ආර්ය ධර්මය නොදකින සත්පුරුෂයන් ඇසුරු නොකරන සත්පුරුෂානං අදස්සාවි සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මීමක් නැති ඇත්තෝ තමයි ඔවා කියන්නේ. හැබැයි ආර්ය ධර්මයේ යන්තම් හරි කල්යාණ පෘථග්ජන භාවයෙන් යුක්තයි නම් දැන් පෘථග්ජනියෝ දෙන්නෙක් ඉන්නවනේ. දුවේ පුතුජනා වුත්තා. කවුද පෘථග්ජනියෝ දෙන්න? අන්ධ බාල පෘථග්ජනයා සහ කල්යාණ පෘථග්ජනියෝ. දැන් ওই පිඟුතුල අන්ධ බාල පෘථග්ජනියෝද කල්යාණ පෘථග්ජනියෝද? ওই පිඟුතුල කල්යාණ පෘථග්ජනියෝ කියන ගාන්ට එනවා. නැත්තම් මේ මහා දවල් 3ට 4ට බණහන්ට එන්නේ නෑනේ. නේ. හැබැයි කල්යාණ පෘථග්ජනියෝ වෙලා ඔබටත් මේවා අමාරුයි නම් මේ අන්ධ බාල පෘථග්ජනියෝ ගැන කවර අර උස්සන් ගිහිල්ලා තිබ්බා වගේ මරණින් මත්තේ අපායෙ උපදිනවා. මේව බලන්න පින්වත්නි මේවා හරිය අමාරු ධර්මතා. භව තණ්හා. ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ යම් කිසි ආත්ම භාවයක් ස්ථිරයි සදාකාලිකයි කියලා බ්‍රහ්මයකට එන්න පුළුවන් සමහරක් වෙලාවට. අන්න ඒ වගේ ස්ථිර වූ සදාකාලික වූ ආත්ම භාවයක් යම් තැනක ඇතයි කියලා සිතපු ගමන් ඒක යනවා භව තෘෂ්ණාවට. එතනම ඉන්න හදනවා ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරනවා ඒක නිසාම නැවත නැවත භවය සකස් වීම සිද්ධ වෙනවා. උච්ඡේද දෘෂ්ටියට අයිති වෙන ওই පහුගිය දවස්වල බෝම්බ පුපුරවා ගත්තු අය වගේ අය. ඒ කියන්නේ මේකෙන් පස්සේ ඔක්කොම ඉවරයි බෝම්බයකට වුණත් කමක් නැහැ. ඊට පස්සේ සදාකල් සැනසීමෙන් ඉන්න පුළුවන් දෙවියන් ගාවට ගිහලා ඔය පිඟුතුල කවුරු හරි මැරුණාම RIP කියලා නේද? R තිතක් I තිතක් P තිතක්. මොකද්ද මේ කියන්නේ? rest in සාමදානීය සැතපේවා. ඔක්කොම බැලුවොත් එහෙම උච්ඡේද දෘෂ්ටි වල ඉන්නේ. දැන් මේ බෞද්ධයොත් කියනවා ඕක. මම ඉතින් ඕවට වැඩි කතා කරන්න යන්නෙත් නෑ. මේ මොකද ඉතින් හරි භාග්‍යතුන් වහන්සේගේ උපමාවනේ. දැන් ওই දෘෂ්ටි වල ඉන්න ඇත්තෝ කොහෙද ගිහිල්ලා උපදින්නේ? දැන් ওই පිඟුතුල දන්නෙත් නෑ සමහරක් වෙලාවට. හදීසියවත් බැන්දට පස්සේ නිවන් සුව ලැබේවා කියලා කිව්වොත් එහෙම මෙන්න මේක මාව මරන්න ප්‍රාර්ථනා කරා කියලා ඒක නිකන් මේ නිවන කියන්නේ හරියට මේ අනේ වන් දන්නේ ඔය පින්වතුන්ලත් ඉතින් කොහාට හරි කියලා බලන්නකෝ good morning වෙනුවට නිවන් සුව ලැබේවා කියලා උදේ පාන්දර කොච්චර හොඳ ප්‍රාර්ථනාවක්ද නේ මේ ඉතින් ඕක තමයි ඇත්ත. එනිසා කාම තෘෂ්ණාවෙන් භව තෘෂ්ණාවෙන් විභව තෘෂ්ණාවෙන් සත්වයාව ඒ භවයන් වලට පමුණවනවද නැද්ද? පමුණවනවා පින්වත්නි. ඔය පුනර්භවය කියන එක පුනරුත්පත්තිය කියන එක නැවත නැවත භවයකට යාම පුනක් භවං කියලා කියනවානේ. නැවත නැවත භවයකට යෑමට කියනවා පුනර්භවය කියලා. මෙන්න මේ පුනර්භවයට හේතු වෙන කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණාව කියන ඒ වගේ ඔය පින්වතුන්ලා යුක්ත වෙලා ඉන්නවා. එතකොට ස්වාමින්වහන්ස දැන් ඔය පින්වතුන්ට ප්‍රශ්නයක් එන්න ඉපයි මේක මිදෙන තැන මොකද්ද? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? අපිට ඕව වැඩක් නැහැ. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අහලා නැද්ද? ධම්සක් පැවතුම් සූත්‍රයේ කියනවා නේද ඔවා? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ යම් තැනක ඔබට මෙන්න මේ කාම තෘෂ්ණාවත් භව තෘෂ්ණාවත් විභව තෘෂ්ණාවත් ස්කන්ධ නැවත නැවත පිනවීමේ තෘෂ්ණාවත් දුරු කරගන්න පුළුවන් නම් ඒක ගිහි ගෙදර වේවා පැවිදි ජීවිතේ වේවා ඔය යන රේස් එකේම වේවා කාමරයක් ඇතුළේ වේවා උඩ තට්ටුවක වේවා වහලක් උඩ වේවා බින්ගයක් යට වේවා කෝච්චි එක වේවා බස් එක වේවා කොහේදී හරි තේරෙනවද මම කියන එක? ඔන්න සොලියුෂන් එකක් දෙන්න හදන්නේ. කොහේදී හරි ඔබට පුළුවන් නම් මෙන්න මේ ස්කන්ධ පිනවීමේ තෘෂ්ණාවෙන් මිදෙන්න. මොකක් පාවිච්චි කරලාද? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මොකද්ද? ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය භාවිතා කරලා ඔබට පුළුවන් නම් තෘෂ්ණාවෙන් මිදෙන්න. පින්වත්නි ඔබ නැවත වාරයක් අර වගේ භව ගමනකට යන එක නවත්තගත්ත කෙනෙක් බවට පත් වෙනවා. දැන් සක්කාය දිට්ඨිය ගැන හිතන්නත් එපා. ඔය විශ්ව ඔබට මතකෙ හිටින්නෙත් නෑ ලේසියෙන්. සක්කායට හේතුව අපි දැන් දැනගත්තනේ තණ්හාවයි කියලා. එතකොට තණ්හාව නිරුද්ධ කරා නම් මේ සාංශාරික ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද?
මොකද කියන්නේ? මේ සාංශාරික ගැටලුව විසඳෙනවද නැද්ද තණ්හාව නිරුද්ධ කරා නම්? මේ පුළුවන් වෙයිද? සත්වයා තණ්හාවට තණ්හා කරන්නේය. සත්වයා බයයි තණ්හාව නැති වෙයි කියලා. සමහරු බණ කිව්වට පස්සේ මගෙන් අහන වැවිලා අනේ ආමුදුරුවනේ ඕවා කියලා අපිට කසාද ජීවිතේ පාවෙයිද දන්නේ. කොච්චර හොඳද? මේ අනාගාමී වෙයි කියලා බය වෙලා. අසුබේ වඩන්නේ කුවාම ඕවා වඩලා අපේ දරුවෝ කසාද බඳින්න නැතුව ඉඳීද දන්නේ. දෙයි හාමුදුරුවනේ කොච්චර හොඳද? ඒ දරුවා ඔබ විඳපු සංකත දුකෙන් නිදහස්. දැන් අපි එහෙමනේ පින්වත්නි පැවිද්දා කියන කෙනා මම එදත් මේ කතාවම කිව්වා ඔබගේ අපේ තියෙන වෙනස තමයි ඔබ ඔය ජීවිතේ පෝෂණය කරන්න දුක් විඳිනවද නැද්ද? ඔබවත් පෝෂණය කරලා අපිවත් පෝෂණය කරන්න දුක් විඳිනවා. හැබැයි අපි දැන් අවුරුදු 5මාරක් බලඳක් හොදලා නැහැ. බෝංචි කරලක් කපලා නැහැ. ගෙදර ඉඳන් අම්මට පොල් ටිකක් හරි ගහලා දුන්නා. දැන් ඒත් නැහැ. අඩුම ඔය පිංගුතුල්ලා කියන්නේ මේක කොච්චර සනීපද කියනවා නම් දානි වළඳලා පාත්‍රයවත් ගිහි පිංගුතුල්ලා හොදන්න දෙන්නේ නැහැ අපිට. අත සෝදන්නත් වතුර එකක් ගෙනල්ලා ළඟට දෙනවා. ඇත්තද නැද්ද? මේ බලන්න අපිට උදේට බඩගින්නක් එනවා. දැන් සංකත දුක කියන එක ස්කන්ධ තියෙනවා නම් යන්තරමක් තියෙනවනේ. බඩගින්නක් එනකොට දැන් අපි මොකද කරන්න ඕනේ? පාත්‍රෙත් අරගෙන ගයක් පාසා පිණ්ඩපාතේ ගියාම පැයක් එකමාරක් දෙකක් යනකොට පිණ්ඩපාතේ කරගෙන ඉවරයි. අපිට මේ ශාරීරිය පෝෂණය කරන්න දවසටම යන්නේ පැය කීයද? කන්න දෙන්න පැය දෙකයි යන්නේ. ඔය පිංගුතුලගේ. ඔය පිංගුතුලගේ පැය දෙකක් කන්න බොන්නවත් නැහැ. ඒ පැය දෙකේ පිණ්ඩපාති කරගෙන ආවහම ඇතැම් භික්ෂුන් වහන්සේලා උදේටත් දාන ටිකක් වළඳලා පිළුණු වෙන જાතිය එහෙම නැති වුණොත් දවල්ටත් පාත්‍රය ටිකක් අයින් කරලා දවල්ටත් ඒකෙම ටිකක් අපිට මොකක් නැද්ද? මේකට කන්න දෙන දුක අපිට තියෙනවද? යන්තම් තියෙන ඒකත් ඔය පිංගුතුල විඳින දුකත් එක්ක ගත්තාම දැන් පිංගුනි ඔබට මොකෝ දැන් ඔබට කන්න නිකන් ලැබෙන්නේ නෑනේ. ජොබ් කරන්න ඕනි. ඒ පඩිය කළමනාකරණය කරගන්න ඕනේ. මාසෙ මුල ගිහිල්ලා මාසෙටම හරියන්න හාල් ටික ගෙනල්ලා දාගන්න ඕනේ. ලූණු ටික ගෙනල්ලා දාගන්නවා. හිම පුදුම කළමනාකරණයක් කරලා ඒකත් ඔය පිමුතුලක් කන විදිය බලන්නකො නේද? නිකන් එළවලුකුයි දෙකකුයි තුනකුයි උපරිම තුනයිනේ. අපි පින්ඩපාතේ ගියාම කොහමද? සුදු බත්, රතු බත්, කහ බත් ඉන්දිය ඕකින් නැති එකක් නෑ. කැකිරිද, බීට්‍රූට්ද, ගෝවද, සම්බෝල ටිකක් කවලම් වෙලා තියෙන්නේ. හැබැයි හරිම පෝෂදායී ආහාරයක් ලැබෙනවා. ඉතින් ඒකට ඔය පිඟුතුල දුක් වෙන්න දෙයක් නැහැ. අඩුවෙන් දුක් විඳින්න සාවින්හන්සේ නමක් නේ. ඊළඟට බලන්න ඔය පිඟුතුල ඇඳුම් වලට කොච්චර පොර කනවද කියලා. අපිට සාමාන්‍යයෙන් භික්ෂුවකට සිවුරක් මම මේ අත්දැකීමෙන් කියන්නේ අවුරුදු 1මාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. කියන්නේ ඉරේනවා කරනවා. නමුත් චුට්ටක් මහලා අරගෙන ආයිත් පොරවන්න පුළුවන්. බලන්න දැන් මේ පැවිදි ජීවිතේටම මම අපි ඕනනම් සිවුරු 3ක් මාරු කරලා ඇති. ඒ කියන්නේ මේ අවුරුද්දක්ම මේ එකම සිවුර පොරවද හැකි. දැන් බලන්න කොයි පින්වතුන්ලා මේ අවුරුදු 5ට ඇඳුම් කීයක් මාරු කරලා තියෙනවද කියලා. දැන් ඕවා නොමිලේ හම්බුණාද? ඕවට මහන්සි වෙලා කාලෙන් කාලෙට එන ෆැෂන්ස් අරගෙන මේ වෙඩින් එකට අඳපු ඇඳුම ඊළඟ වෙඩින් එකට අඳින්න බෑ. ඒ වෙඩින් එකට ඇඳපු ඇඳුම ඊළඟ උගලන්ට පුදුම යුද්ධයක් නේ. හැබැයි මට මේ බණටත් මේ සිවුර ඊළඟට තව බණක් තියෙනවා. ඒ බණටත් මේ සිවුර රෑ ආයිත් භාවනා වැඩසටහනට හෙට උදේ යනවා. ඒකටත් මේ සිවුර. බලන්නකොනේ ප්‍රශ්නයක් නැහැ. ඔබට තේරෙනවද? අපිට මේ කය පෝෂණය කිරීමේ යුද්ධයක අපි නෑ. ඔය පිටුතුල පෝෂණය නෙමෙයි. ඕක තුරුළු කරගෙන කකුල ගලක වදී කියලා බයෙන්, ස්ලැබ් එක ඔලුවට කඩන් වැටෙයි කියලා බයෙන්, කොයි වෙලේ හරි පපුවේ අමාරුවක් සීනි හැදේ කොලෙස්ටරෝල් හැදේ කියලා බයෙන් පුදුම පරිස්සමෙන් රැකගන්නේ. කොච්චර රැකගත්තත් සීනි හැදෙන්නේ නැද්ද? කොලෙස්ටරෝල් දියවැඩියා පිළිකා ආදී හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ආයතකොට ස්වාමින්වහන්සේලාට හැදෙන්නේ නැද්ද? අපිටත් හැදෙනවා. හැබැයි ඔබයි මගේ වෙනස තමයි ඔබ ඔය ශරීරයට සලකලා පරාජිතයෙක් බවට පත් වෙන්නේ. අපි මේ ශරීරයට සලකන් නැතුව පරාදයිට දිනුන්නේ. මේක දිරනවා කියලා දැනගෙනම
මේක ලෙඩ වෙනවා කියලා දැනගෙනම මේක වියකෙනවා කියලා දැනගෙනම මේකට ඕන සැලකිලි නැත්තම් ඔය පින්වතුන්ලා වගේම මේකට සලක අවුරුදු ගාණක් හිටියා. හැබැයි ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා කියලා දැනගත් දවසේ අතරමඟදී එතකොට තමයි මතක් වුණේ දෙයියනේ මේකේ කෙලවරක් මරණය. අතරමඟ එනකොට සූකර වුණ කියයි අර වුණ කියයි ඩෙන්ගු කියයි අයියෝ මිනිසුන්ට තියෙන ලෙඩ නම් පින්වත්නි පිළිකාරෝ හලට යන්න අක්මා බද්ද කිරීමේ සංගමයේ ගාවට යන්න අක්මාවෙන් කොටසක් දිය වෙලා මිනිස්සු මෙහෙම අත් දෙක පපුවට තියාගෙන ඇවිල්ලා ඉන්නවා. වකුගඩු දිය වෙච්ච මිනිස්සු වකුගඩුවක් ඉල්ල පාර දිගේ සිඟා කනවා. ජීවිතේ ජීවත් වෙන්න පොර කෑවට වැඩක් නෑ අන්තිමට ඔබ පරාජිතයි. ඒ නිසා මේක නැති වෙනවා කියලා දැනගෙනම මේක වියකෙනවා කියලා දැනගෙනම මේකට සැප ජාති කන්න බොන්න දෙන එක අතහැරලා පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබෙන දෙයක් දෙන්න පුරුදු කරා. සිවුරු එකක් දෙකක් පොරවලා මාරුවෙන් මාරුවට මේක හොදලා වැලට දානකොට වැලේ තියෙන එක ඇඟට එනවා. ඇඟේ තියෙන එක වැලට දානකොට ඒක ආපහු ඇඟට එනවා. ඔච්චරයි. ඉන්න තැන කිසිම ප්‍රශ්නයක් නැහැ. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. ආරණ්‍ය සේනාසනිය ගම් වතුරකට ගියත් ඔළුව අත් දෙකේ ගහගෙන අඬ ඉන්න දෙයක් නැහැ. ගහක් මුලට ගියාම මදුරුව කනවා නම් net එකක් විතරක් තිබ්බොත් ඇති. ඒක ඇතුළට කොළ කෑලි ටිකක් හරි අතුරගෙන පරියන්කේ බැඳගෙන හරියම ලස්සනට අපිට අපේ ජීවිතය ගත කරගන්න පුළුවන්. බලන්නකො නිදහස. බෙහෙත් කවදා හරි දවසක නැති වෙයි. කමක් නැහැනේ. කවදා හරි මේක දිරනවා නම්, කවදා හරි මේක මැරෙනවා නම් මේ බලන්න. ඔය පින්වතුන්ලා දැන් අවුරුදු 40ක් 50ක් ඔට්ටු වෙලා අන්තිම 10 20 දුක් විඳිනවා. අපි 40ක් 50ක් සැප විඳලා අන්තිම 10 20 දුක් විඳිනවා. කවුද වඩා හොඳ? අවුරුදු 50ක් 40ක් මේකට සැලකුවේ නෑ. ඒ නිසා ගහක් මුලට දාලා දිය වෙලා හරියන්න දීලා මේකෙන් සැප ලබන්න බැරිද? පුළුවන් නේ. වැඩකාරයෝ වගේ මේකට සැලකුවේ නෑ. ඉතින් මෙන්න මේ තණ්හාව පෝෂණය කිරීමේ නැවත නැවත කාමයන් පස්සේ දුවන ජීවිතය, නැවත නැවත ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන ජීවිතය ඔබට අයින් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් දුන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මොකද්ද? මොනවද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ 8 ඔය පින්වතුන්ලා හිතනවට වඩා හරීම ගැඹුරු අර්ථයක් තියෙන 8ක්. එක්තරා විදිහකට මේක ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාත් කොටසකට බෙදෙනවා. අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාත් ලෞකික ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකේ පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ තුනම සංග්‍රහිතයි. තේරුණාද? ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ කියන්නේ සීලස්කන්ධයටයි. ඊළඟට ප්‍රඥා ස්කන්ධයටයි තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක සමාධි ස්කන්ධයේ නිර්දේශිතයි. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව කෙනෙක් පෝෂණය කළ සම්මා. එයි මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප හැම එකටම සම්මා කියලා වචනයක් තියෙනවා. මොකක්ද මේ සම්මා කියන්නේ? ඔය පිටුතුල අහලා ඇත්ත යහපත් කියන වචනේ විතරයි. මේකට කියනවා යාතාවක. ඒ කියන්නේ මේ නිවැරදි දෘෂ්ටිය, නිවැරදි සංකල්පනාව, නිවැරදි වචන භාවිතය, නිවැරදි කර්මාන්තය. අනිත් එක මේකට කියනවා නීයානික කියලා. සැපගෙන දෙනවා. මොකද්ද? යමෙක් සම්මා දිට්ඨිය කියන්නේ සැපගෙන දෙන දෘෂ්ටියයි. සම්මා සංකල්පය කියන්නේ සැපගෙන දෙන සංකල්පයයි. තව එකක් මේකට කියනවා. ඒකට කියනවා කුසල කියලා. සම්මා කියන එකට කුසල කියලාත් කියනවා. අකුසල පක්ෂයන් විනාශ කරන දෘෂ්ටිය සම්මා දිට්ඨියයි. අකුසල සංකල්පනාවන් විනාශ කරන දෘෂ්ටිය සම්මා සංකල්පයයි. අද නම් ටිකක් අමාරුයි නේද මම මේ කියන එක. ඇයි දන්නවද? අයි පින්වතුන්ගේ බුද්ධෝත්පාද කාලේ නෙලාගෙන තියෙන හරය තමයි. මේක කියලා දෙන්නත් එපයි කවදා හරි දවසක. පින්වත්නි එක්තරා විදිහකට දැන් මේ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකයට කියන නමක්. මොකද්ද? ප්‍රඥා චෛතසිකයට කියන නමක්. සම්මා සංකප්ප කියන්නේ
මොන චෛතසිකයටද? විතර්ක චෛතසිකයට කියන නම. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ විරති චෛතසික වලට කියන නමක්. අහලා නැද්ද මේවා? මේවා අහලා නැද්ද පින්වත්නි? අහලා තියෙනවානේ. වෙන වෙනම අහලා ඇති. නමුත් මේවා ගලපා ගන්න ඔය පින්තුල දක්ෂ වෙලා නැතුව ඇති. අහගන්න. සම්මා වායාම කියන්නේ වීර්ය චෛතසිකයට කියන නමක්. සම්මා සති කියන්නේ සති චෛතසිකයට කියන නමක්. සම්මා සමාධි කියන්නේ ඒකග්ගතා චෛතසිකයට කියන නමක්. අප්පච්චි සාවින්හංස නේද? දැන් මේවා වඩනවා නම් මේවා දැනගෙන ඉන්න එපේ. නිකන් ගිරව් ටික වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කී කීටියට වැඩක් නැහැ. යමෙක් දැන් සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසිකය. එතකොට මේක සෝබන චෛතසිකයක්, කුසල චෛතසිකයක්. සම්මා සංකප්ප කියන්නේ විතර්කයක්. විතක්ක ਵਿਚාර අදිමොක්ක විරය පීති ඡන්ද කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයට අයිති එකක්. මම මේ චුට්ටක් කියන්නේ හරිද? මේවා ඕනේ නැහැ. ඕනේ නැත්තම් මොකටද කියන්නේ? නිකන් අර ඔය පින්වතුන්ගේ කන් මිරිකලා හඳ පෙන්නන්න ඕනේ වෙලා තියෙන්නේ දැන්. ඔය කෑම කකා වතුර බිබී නාට්‍ය බල බල යන්න පුළුවන් නිවනක් නෙමෙයි මේ. දානි වළඳලා දවල්ටත් නොනිදා රැටත් නොනිදා ඉන්ද්‍රිය සංවර කරගෙන කන සංවර චක්කුණා සංවරෝ සාදු සාදු වාචාය. ඒක ලේසි නෑ. එහෙම ලේසි නම් අපි ඔය පින්වතුන්ට මේ ෂෝට් කට් එක කියලා දෙනවනේ. මේක හරි සනීපයි. මේ සනීපදායක දුෂ්කර ප්‍රතිපදාවට ආවොත් සැපසහගත විපාක ලබන්න පුළුවන්. විතර්ක චෛතසිකය ප්‍රකීර්ණක චෛතසිකයක්. ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ විරති චෛතසිකයක්. මේවත් අයිති වෙන්නේ ශෝබන රාශියටයි. දැන් ඔය පින්තුල ආභිධාර්මික දේශනාවක් කියලා කිව්වනම් මේවා අහගෙන ඉන්න. ඊළඟට සම්මා වායාම වීර්ය කියන එක කොයිද තියෙන්නේ? විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද. අන්න ඒකත් ප්‍රකීර්ණක චෛතසිකයක්. සම්මා සති සති චෛතසිකය. සම්මා සමාධි ඒකග්ගතාවය කොයිද තියෙන්නේ? පස්ස වේදනා සංඥා ඒකග්ගතා ජීවිතින්දී මනසිකාර සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක්. මේ චෛතසික ධර්ම වැඩිම මේ මම මේක කියන්නේ හේතුවක් තියෙනවා. අපි ගමුකු සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය කියන්නේ මොන චෛතසිකයේද? ප්‍රඥා චෛතසිකයට කියන නමක්. ඔන්න බලන්න. මේක කියලා තියෙනවා පාකාර ජානාති අනිච්ඡාදි වශයෙන් අවබුද්ධතිති පඤ්ඤා කියලා. මොකද්ද? මොකද්ද දෙයියනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධයෙන් දකිනසුළු ස්වභාවයට කියනම ප්‍රඥාව කියලා. යා ධම්ම ජාති යම් ධර්ම ස්වභාවයක් පාකාර වශයෙන් ප්‍රාකාර වශයෙන් අනිච්ඡාදි වශයෙන් අවබුද්ධතිති පඤ්ඤා. පින්වත්නි මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ එකම ඇති ඔබට නිවන් දකින්න. මම මේක විතරක් කියන්නම්. ධම්ම පටිවේද ලක්ෂණ. ප්‍රඥාවේ ලක්ෂණය මොකක්ද? අහගන්න මේක. ස්වභාව ධර්මයේ පවතින යම් රාමුවක් තියෙනවද? ඒ ස්වභාව ධර්මයේ පවතින රාමුව විපරීත නොවන ආකාරයෙන් දැකීමට කියනවා ප්‍රඥාව කියලා. දැන් ඔය පින්වතුන්ලා ස්වභාව ධර්මයේ පවතින රාමුව විපරීත නොවන ආකාරයකින්ද දකින්නේ විපරීත වන ආකාරයකින්ද? අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කෙටියෙන්ම කිව්වේ. කියන්නේ මේ ශරීරය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව දකින්නේ බැරදි විදිහට. සත්ව පුද්ගල සංඥාවෙන් නෙමෙයිද මේ ජීවිතය අල්ලන් ඉන්නේ? මං අහනවා ඔය කවුද ඉන්නේ? මං අහනවා මේ ප්‍රශ්නයක්. ඔය කවුද ඉන්නේ? ඔබට තේරෙන්නේ නැද්ද ඔතන කෙනෙක් ඉන්නවා කියලා? ඇත්තටම තේරෙන්නේ නැද්ද? ඇත්තටම තේරෙනවනේ. හේතුව තමයි ඔබට හිතාගන්න බැරි තරම් වේගයකින් සමූහ ප්‍රඥප්තිය, සන්තති ප්‍රඥප්තිය, සංස්ථාන ප්‍රඥප්තිය කියන ප්‍රඥප්ති තුන අද නම් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කිසිම දෙයක් තේරෙන්නේ නැහනේ. මේවා මේ එකපාරින් හොයාගන්න පුළුවන් ඒවා නෙමෙයි. කල්පනා කරලා ඉගෙනගෙන පොත් පෙරලලා එහෙම. ඊළඟට ඝන හතරක් තියෙනවා. සමූහ ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන, තව සන්තති. කියන්නේ මේ
මෙන්න මේවා සංස්ථාන සන්තති කියන මේ ප්‍රඥාප්ති සමූහ ආදී මේ දේවල් වලින් ඔබට මේ ජීවිතේ බැහැලා තියෙන්නේ. ඔබ හිතනවා මේ රූපය කියන එක ඔබ විසින් පාලනය කරන එකක් කියලා. ඉතින් ඔබ හරි ලොකු වීරයක් ගන්නවා මේක මොකක් කරන්නද? පවත්ත ගන්න නේද? පිපිඤ්ඤ පෙති තියලා බලනවා. යෝගට් හලාගෙන බලනවා. බීට් කවලා බලනවා, කැරට් ජූස් කවලා බලනවා, කැරට් වලින් හදපු දේවල් ගෙනල්ලා මූණේ ගාලා බලනවා. මොකක් කළත් මතක තියාගන්න මේ රූපය කම්ම චිත්ත ඍතු ආහාර කියන සතර හේතුන්ට අනුව හැදෙනවා මිසක්. එතකොට ඔබට පුළුවන් නේ අර දැන් පිපිඤ්ඤ තියනවා කියන එකේ පොඩි සාධාරණ ස්වභාවයකුත් තියෙනවා. මොකක්ද ඔකින් වෙන්නේ? ඇහැ රවට්ටනවා. අර පිපිඤ්ඤ පෙත්තක් වගේ එකක් ඇහැ උඩින් තියාගත්තාම පොඩ්ඩක් කූල් නේ. ඇහැ හිතනවා මේ එංගලන්තේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ඇහැට ඕක තේරෙන්නේ ලංකාවේ ඉඳලා මේකා මේ පිපිඤ්ඤ පෙත්තක් තිබ්බාය කියලා. ඇහැටක් ගාලා වෙනස් වෙලා යනවා. හැබැයි මම කියන්නේ දැන් මේ ඇස්යට මේවා කියන්න බෑ මේ ස්වාමීන් වහන්සේ රූපලාවන්‍ය කටයුතු කරනවා කියයි ඊට පස්සේ. දැන් මෙන්න මේ ඇහැ බේරා ගන්න යුද්ධයේ ඔබ පැටලිලාද නැද්ද? රූපය බේරා ගන්න යුද්ධයේ ඔබ පැටලිලා ඍතුව සකස් කරනවා. නේ? කියන්නේ සීතල වෙලාවට උණුසුම් පරිසරයක් අර හීටර්ස් හරි ගෙනල්ලා පාවිච්චි කරනවා. උණුසුම් වෙලාවට AC එකක් හරි පරිහරණය කරනවා. මේ ඍතුව පරිසම් කරනවා. ආහාරය පරිසම් කරන්නේ නැද්ද? දැන් ඔය පිටුතුලා මේ ජීවිතෙත් එක්ක හරි යුද්ධයක බඩේ ගල් වගේ දැනෙනොත් එදා ඉඳන් කැකිලි බතුයි තමයි. නිකන් පේන්නේ වගේ දැනුනොත් එදා ඉඳන් ගොටු කොළේ බතුයි තමයි. මේ කොළ හට්ටි මුට්ටි ගණන් කෑවත් අවුරුදු 50ක් 60ක් වෙනකොට මොකක් වෙලාද? ඇහැ දිනලද පරාද වෙලාද? රූපය දිනලද පරාද වෙලාද? දැන් පින්වත්නි ඔබේ ඔය ඔළුවෙන් සුදු කෙස් ගහක් මතු වෙනකොටම ඔබට මතක් වෙන්න ඕනේ මොකද්ද? කළු කරගන්නේ කොහොමද? අඥානයන්ගේ ස්වභාවය. ඒක නෙමෙයි මතක් වෙන්න ඕනේ. අවුරුදු 40ක් 50ක් ඔට්ටු වෙලා අර විටමින් E ගන්නවා ඉවප්පා. ඒව ගාලා මේව ගාලා කොණ්ඩේ අරව කරලා මේව කරලා ඔය හදාගන්න කේශ කල්යාණියයි ව්‍යවහාර කරන ඔය කොණ්ඩේ අවසානයේදී තනින් තන අර වයසක ආච්චිලගේ දිහා සමහරක් වෙලාවට බලන්න මෙහෙම කොණ්ඩේ මතුවෙලා කොණ්ඩ ගිහිල්ලා කකුල් පතුල් ගාවට වෙනකම් තිබ්බ කොණ්ඩ මෙන්න මෙච්චර විතර කෑල්ලකට කොටු වෙලා පොඩි වෙලා මේ ආදරෙන් පෝෂණය කරපු රූපයට වෙලා තියෙන වින්නය බලන්න. කසාද බදින දවසේ ෆොටෝ හේකුයි දැන් ෆොටෝ හේකුයි අරගෙන බලන්න. ආදරෙන් සලකපු රූපය පින්වත්නි අනිත්‍ය භාවයටපත් වෙලා. ඒ අනිත්‍ය භාවයටපත් වුණා කියන්නේම අමාරුවෙන් පෝෂණය කරපු රූපයක් දිරදිරා යාම සැපක්ද දුකක්ද? දුකක්. අන්න අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයිද නැද්ද? දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයිද නැද්ද? මට පුළුවන් ද මේකට ඇඟිල්ල ගහලා උඹ අද ඉඳන් වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරන්න. වයසට යනවමද නැද්ද? යනවමයි. අන්න අනාත්ම ස්වභාවය පවතිනවා. අනාත්මයි කියන්නේ මට ඇඟිලි ගහන්න බෑ. දැන් ওই පිංගුතුල්ලා ලොකු කරගත්තද ලොකු වුණාද? කොහොම හරි කවලා පොවලා ලොකු කරගත්තා කියලා හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? හේතු වැටිච්ච නිසා ඵලය ලොකු වෙලා. දැන් මෙන්න බලන්න මේ රූපයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මනසිකාර්යය කරන්න. එතකොට ඔබට තේරෙනවා මේ රූපය මේකට මං ඕනවට වඩා සලකලා වැඩක්. අන්න බලන්නකෝ මේ නෙක්ඛම්මයට එන්න පුළුවන්ද බැරිද? නෙක්ඛම්ම සංකල්පනාවන් පහළ වෙන්න ගන්න. සම්මා සංකප්පනේ. නෙක්ඛම්ම සංකල්පනාවන් පහළ වෙන්න ගද්දී දෙයනේ මේ රූපය පෝෂණය කරන්න බොරු කියලා වැඩක් නැහැ. මේ රූපය දිරනවා නම් සම්මා වාචා. ප්‍රාණඝාත ආදිය කරලා වැඩක් නැහැ. මේ රූපය රැකගන්න මේ රූපය දිරදිරා මැරිලා යනවා නම් සම්මා කම්මන්ත. සම්මා ආජීව මේ නිකම් මද්ද්‍රව්‍ය වෙලඳාම් මස් පිණිස සතුන් වෙලඳාම් අවියායුධ වෙලඳාම් කරලා වැඩක් නැහැ. මේ ජීවිතය රැකගන්න සංසාර ජීවිතේ භයානකයි කියලා හිතලා ඔබ නැවතුනොත් සම්මා ආජීව. ඔබ ඒකට නිවැරදිව වීරිය කළොත් සම්මා වායාම නිවැරදි සිහිය ඉපදුනොත් ඒකාග්‍රභාවයත් එක්ක ඔබට උපදින සම්මා දිට්ඨිය
නැවත වාරයක් භවයකට ගෙනියන එක නවත්තනවා විතරයි. එහෙම නැතුව ඔය යන විදිහට ගියොත් නම් ඕගොල්ලෝ ආපහු හම්බ වෙයි. එදාට පින්කම් නම් කරන්න වෙන්නේ නැහැ. කොයිද හම්බ වෙන්නේ? කටු ඉඹුල් ගහේ ලෝකුඹු නිරයක අර සත්තු එල්ලිලා ඉන්නවා කියන ලෝකාන්තරයක නිරයේ Tamanට එහා පැත්තේ කෙනෙක් ඉන්නවද කියලාවත් පේන්නේ නැතිව. ඒ වගේ තැනක කල්ප ගාණක් එල්ලිලා මගේ රත්තරන් පින්වත්නි දුක් විඳින්න වුණොත් ඒ නිසා ඔබ උත්සාහ කළ යුත්තේ මම මේ ටික කිව්වේ මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලාත් මම දන්නවා. යන්තම් එහෙන් මෙහෙන් වචනයක් විතරක් අහුවෙන්නේ නැති කියලාත් මම දන්නවා. හැබැයි මම මේ ටික කිව්වේ ඔය පින්වතුල්ලා ඔය යන ජීවිතය නවත්තගෙන මේ පැත්තෙන් මේ ජීවිතය හදාගත්තේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය වෙන භාවනා ක්‍රමවේදයක්. නාම රූපාදිය විදර්ශනා කරමින් ලබන්න පුළුවන් විදර්ශනා ප්‍රඥාවක් ලබාගෙන ජීවිතය යහපත් පැත්තට පෙරලගත්තේ නැත්නම් කවුද ඔබට පිහිට පිණිස පවතින්නේ සසරේ? කවුද ඔබට පිළිසරණක් පිණිස පවතින්නේ සසරේ? මෙහෙමකුත් තියෙනවා. දැන් මේ කතාව ඇහෙනකොට ධර්මාබෝධය වෙනවා කියන එක හැමෝටම වෙන්නේ නෑනේ. කීප දෙනයි මේකට උත්සාහ කරන්නේ. ඇයි අනිත් කට්ටිය මොකක්ද වෙන්නේ? අනිත් කට්ටිය මෙතනදී දෙකොට්ටාසයක් ඉන්න උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු නෙය්‍ය කියන කොට්ටාස හැර තවත් කොට්ටාසයක් ඉන්නවා සාංශාරිකව පාරමී පුරන පිරිස්. ඒ කියන්නේ දැන් අපේ තුමුක මොකක් හෝ බෝධියක් අරමුණු කරගෙන පාරමිතාවන් පූර්ණණය කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේ අයටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ප්‍රයෝජනවත්. ඇයි? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලවර තමයි Tamanගේ පුරණ පාරමිතාව අයිති වෙන බෝධිය සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා මෙලොව ජීවිතයට, පරලෝක ජීවිතයට, විමුක්තිදායක ජීවිතයට මේ තුනටම මොක කළත් වැඩක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ මාර්ගයේ වැඩිම කියන එක ඔබ සිද්ධ නොකළොත්. එනිසා සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි සක්කාය සමුදය සක්කාය සමුදය සක්කාය නිරෝධ නිරෝධය කරන මාර්ගය කියන මේ දේවල් තව තවත් පෙරෙක්සන්න. මම මේ නිකන් හැඳින්වීමක් ඉන්ට්‍රොඩක්ෂන් හැඳින්වීමක් විතරයි කරේ. නිකන් වචන විතරයි කියලා දුන්නේ. මේ මාර්ගය ලේසි පහසු මාර්ගයක් නෙමෙයි. මේ මාර්ගයේ වඩන ඔබට සිද්ධ වෙනවා ඔය ජීවිත රේස් එක කියන එකෙන් නවතින්න. ඒ කියන්නේ ගෙදර කන්න බොන්න උයන්නේ නැතුව මේ ඔය කරගෙන යන වැඩ ඉස්කෝලේ අධ්‍යාපනය ඔක්කොම නවත්ත ගන්න කියලාද? නෑ නෑ, එහෙම නෙමෙයි මේ කියන්නේ. ඔබ තේරුම් ගන්න මේකේ කෙලවර තියෙන්නේ නිස්සාර නිෂ්ඵල තැනක්. ඒ නිසා මම මේ නිෂ්ඵල ජීවිතයේ පස්සේ දුවන්නේ නැතුව වෙන ඕනි දෙයක් වෙන්න සංසාර ජීවිතේ කෙලවර කරන පැත්තට ඔළුව දානවා. එතකොට ඔබ දන්නේම නැතුව මොකක් වෙලාද කාලෙකින් ඔය කෝලම් ටික ඔක්කොම නැවතිලා. ඔය පිංගුතුල හිතන්න එපා මිනිස්සෙක් වුණාම අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ කරන්න ඕනේ, උසස් පෙළ කරන්න ඕනේ කියලා. දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සාමාන්‍ය පෙළ කරා කියලා කොහේවත් නැහෙනි. මේවා නිකම් මේ ලෝකෙට අයිති ධර්මතා. හැබැයි නිර්වාණය අවබෝධය කියන එක ඔය යන පැත්තේ නම් නෙමෙයි මගේ රත්තරන් පිංවත්නි. මේ උගුරකට ලේ රහ වෙනකන් බණ ටික කිය ලංකාව ඇතුලේ ඇවිද්දේ. මම දන්නේ නැහැ තව කොච්චර කාලයක් මේක කරයිද කියලා. සමහරක් විට මාසෙකින් දෙකකින් තුනකින් මේ බණ කීම නවත්තයි. නවත්තන්න වෙයි. මේ උගුර ලේ රහ වෙනකන් ලංකාව ඇතුලේ එක අවුරුද්දක් එකහමාරක් දෙකක් පුරාවටම හැම තැනින්ම බණ හෙන තරම් බණ ටික කිව්වේ. ඔබ මේ ගත කරගෙන යන ජීවිතයේ කෙලවර තියෙන නිෂ්ඵල ඉලක්කයත් ඇත්තටම බුද්ධෝත්පාද කාලයකින් ගන්න පුළුවන් හරයක් පෙන්වන්න මිසක් ඔබ පූජා කරන අටපිරිකරක් අරගෙන යන්න, ඒ පූජා කරන මේ ගිලම්පස එකක් අරගෙන යන්න, සබන් කෑල්ලක් අරගෙන යන්න නෙමෙයි. ඒව අපිට එපා. මහාන වෙනකොට තිබෙත් සිවුරු දෙකයි පාත්‍රයයි විතරයි. අපවත් වෙනකොටත් ඒ දෙක තිබ්බහම ඇති. මේ සාම්ප්‍රදායික බණ ඇසීමක් නෙමෙයි. මේක වෙනස් කරගන්න.
ඔබට බණ ටික ඇහිලා ඉවර වෙනකොට මතක් වෙන්න ඕනේ අර බුදුරජාණන් වහන්සේට ආලවක යක්ෂයා වගේ කියපු ගාථා අභික්ඛන්තම් බෝ ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි. අන්න එහෙම මතක් වෙන්න එපයි. නික්කුජ්ජිතං වා උක්කුජ්ජ යන්නේ ස්වාමීනි අපිට මේ යටිකුරු කරලා අපි මේ ගිය පැත්තට නෙමෙයි නේද අනිත් පැත්ත හැරුවා වගේ. ස්වාමීනි ආශ්චර්යයි. පටිච්චන්නං වා විවරයි ඔබට දැනෙන්න ඕනේ දෙයිය නේ ඇත්තනේ. මේ කොහිද අපි දුවන්නේ? මේ වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ ස්වාමීනි ආශ්චර්යයි. හොඳ මේක. මූල් හස්සවා මග්ගං ආචික්කෙය. වැරදි පාරක ගිය කෙනෙක්ව නවත්තලා ඔහේ නවතින්න. ඔය පාරේ යන්න එපා කියලා හරි පාරට දාගත්තා කියලා ඔබට සතුටක් උපදින්න ඕනේ. දැන් ඔබට එහෙම නෙමෙයි එන්නේ. දැන් මේ බණ ටික ඉවර වෙලා හප්පෝ මේ ආදුරංගේ බණ ඇහුවොත් නම් ඔක්කොම මහ නෙවෙයි. පාර හරියයි කියලා බයයි. මේ වැරදිලා තියෙන ලෝකේ අල්ලා ගැනීමෙන් අර බිත්තරේ ඇතුලෙන් කට්ට කැඩෙයි කියලා ওই පින්වතුන්ලා හරි බයයි. ඉතින් හැමදේම බිත්තරේ ඇතුලෙම කුණු වෙලා බිත්තරේ ඇතුලෙම නැති වෙලා යනවා. හැබැයි මේකට තට්ටු කරලා වීරියෙන් මේ කට්ට කඩාගත්තොත් පුළුවන්. ඔබට පුළුවන්. අපි දන්නවා ඔබට පුළුවන්. ඔබ එදාට මටත් පින්දෙයි. අනේ ඇත්තමයි මේ තරම් ආශ්චර්යමත් දහමක් අපිට ලැබුණානේ කියලා. පිටින් මේක වටිනවා. මේක වටින්නේ නැත්නම් අපි මේ ශාසනයේ ඉන්නේ නැහැ. තේරෙනවද? අපි මේ දැන් ධර්ම දේශනා කරගෙන යව මේක මේ ව්‍යාපාරයක් නෙමෙයිනේ. පැහැදිලිනේ මේක මේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක මේ කම්මැලි කමට ආරණ්‍ය සේනාසනේ ඉන්න බැරි කමට එළියට ඇවිල්ලා කරන එකක් නෙමෙයි. ওই පිඟුතුලගේ මූණු බලලා යන්න ආවත් නෙමෙයි. මතක තියා ගන්න මේක සනීප නැත්තම් මේක සුවදායක නැත්තම් මේක සුවපත් නැත්තම් මං ඔබට මේ බය නැතුව එන්න කියයිද? මහාන වෙන්න නෙමෙයි. සාසනික ප්‍රතිපත්තියට ජීවිතේ සාසනයත් එක්ක බැඳීමක් ඇති කරගෙන බුදුදහම කියන ප්‍රතිපත්තියේ නවාගත්තොත් මිසක් පින්වත්නි ඔය ගත කරන නිෂ්ඵල ඉලක්ක පස්සේ දිවීම නම් අතිශය නිෂ්ඵල කාරණාවක් මිසක් අනන්ත දුක් විඳින්න වෙන කාරණාවක් මිසක් දුකේ කෙලවරක් නැතුව පැටලෙන්න වෙන කාරණාවක් මිසක් සංසාර ජීවිතේම දුක් විඳින්න අකුසල කර්ම රැස් කරන කාරණාවක් මිසක් සංසාර ජීවිතේම පිළිසරණක් නැති ජීවිතයක් ලැබීම පිණිස රැස් කරන ජීවිතයක් මිසක් වෙනත් පිටක් පිළිසරණක් නම් ඔබට නැහැ. එනිසා ඔබ තීරණය කරන්න මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාවේ මමත් මේ හැම මිනිස්යාම නටන කෝලම නටනට ඉන්නවද විකාරය කර කර ඉන්නවද මේ දැන් පින්ගන්දි මෙහෙමත් ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන් නේ. එතකොට හාමුදුරුවනේ අපි විතරක් ධර්මයට යොමු වෙලා හරිද අනිත් මිනිස්සු මේ රේස් එක දුවනවනේ. දුවපොදෙන් ඔබ නවතින්න ඒගොල්ලෝ දුවපොදෙන්. මොකද ඒගොල්ලෝ දුවන රේස් එක නවතින්නේ සතර අපායෙන් මිසක් වෙනත් තැනකින් නෙමෙයි. මේ මගුල් සක්වලේ ලැබපු මේ උප්පත්ති ඔබට අහිමි වුණොත් එදාට දුවලා පුතාලා ඥාති හිත මිත්‍රාදී අම්මලා තාත්තලා මේ කවුරුත් නෑ මගේ රත්තරන් පින්වත්නි. ඒකනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බලන්නනේ තමන්ගේ දරුවව මහාන කළා. ගිහි කාලේ හිටිය බෙරිඳ යශෝදරාව මහාන කළා. ගිහි කාලේ හිටපු අම්මව මහාන කළා. මල්ලිව මහාන කරා. ඥාති මහාන කළා. කාටද මේ දායාදිය නුදුන්නේ? කාවද ගිහි ගෙදර තිබ්බේ? දැන් ප්‍රජාපතිලා යශෝදරාලා කියලා කියන්නේ මේ ඔය පිංගුතුල්ලා වගේ ඉමිටේෂන් කෑලි දෙක තුනක් එල්ලන් හිටපු අය නෙමෙයි. මහා රාජ්‍ය සම්පත්තියක් විඳපු අය. රාජ භෝජනේ නේද කියන්නේ ඔය පිංගුතුල්ලා දන්නවනේ රාජ භෝජනාදී මේ ඔය පිංගුතුල්ලාගේ ඔය පුංගුතුල්ලා ලක්ෂ 50ක්වත් වටින්නේ නැහැ සම්පූර්ණ ශරීරයක් ගත්තොත් වකුගඩුවක් මා විකුණුවා. මෙච්චර මේ නොවටිනා ජීවිතයක් දාගන්න ඔය පිංගුතුල්ලා කොච්චර බයද හිතන්න. ප්‍රජාපති දේවීන් වහන්සේලා යශෝදරාවරු රම්‍ය සුරම්‍ය සුබ මාලිගා දායාද වශයෙන් භෞතිකව හිමි වෙච්ච රාහුලලා නේද පුන්නදාසියගේ පණුව තිමක් පණුව හිටපු සිවුරු ගසලා දාලා ඇඟට පොරෝගෙන පාංශකූල සිවුරු පොරෝගෙන මේ ශාසනය මොකද කළේ?
මම දන්නේ මීට වඩා වචන නෑ මේක කියන්න. මේ දැන් අපි ගන්න දැන් මගේම සහෝදරියගේ පුතත් මහාන වෙලා ඉන්නවා. දැන් මේක මේ අපට වැරදුනා නම් අපි ඒ දරුවන්ව මහාන කරයිද? දැන් මේ ඊයේ පෙරේදා ඒ දරුවගේ අම්මා කියනවා චූටි දුවත් එක්කත් ස්වාමීනි මටත් මහාන වෙන්න ඕනි. බලන්නකෝ මේ දායාදීනේ සසරින් සසරට පරපුරෙන් පරපුරට යන හැටි. දැන් මේක ලාභයක්නේ. මේක යහපතක්නේ. මේ දායාදී ඔබට දෙනවා හැර මහාන වෙන්න නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. එහෙනම් මහාන වෙන්න එපා කියලාද මේ කියන්නේ? ඒව තම නැනපමණින් දැනගන්න. සිතත්තෝ ඉක්නවනම් ශක්තිමත් භාවයක් තියෙනවා නම් දරා ගන්න පුළුවන් නම් ඔබත් සුදුසු මවක් පියෙක් තුල උපත ලබලා සුදුසු පරිසරයක උපත ලබලා ඉන්නවා නම් එයි මේ මෙහෙම කිව්වේ. සුදුසු මවක් පියෙක් පරිසරයක් කියලායි කිව්වේ. ඒව තේරෙයි ඔබට හිත පහළ වෙච්ච දාකට ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ කියලා. මෙන්න මේවා අම්මේ තාත්තේ අක්කේ නංගි මල්ලි මේ හැමෝටම කියන්නේ. පුළුවන් නම් විශ්වාස කරන්න මේ වචනය. මේ ශාසනයේ පිළිසරණක් තියෙන තැනක්. මේ ශාසනයේ පිහිටක් තියෙන තැනක්. මේ පිහිට පිළිසරණ ලබා ගන්න තෝ මැරෙන්න එපා. ඔබ ඔබේ දරුවට වඩා අපි ඔබේ දරුවට සෙනෙහසයි. පුදුමයිනේ. එහෙම කොහොමද ස්වාමීනි වෙන්නේ? ඒ තමයි සමස්ත ලෝක සත්වයා විඳින සංකත විපරිණාම දුක මනසිකාරය කරන අපිට පේනවා. ඔබට යන්න වෙන සංසාර ගමන කොයි ආකාරයකක්ද කියලා. ඔය පිංගුතුල මේ අවුරුදු 30ක් 40ක් දිහා බැලුවට අපිට පේනවා දීර්ඝ සංසාර ගමනක් ඔය පිංගුතුල අතරමං වෙන්නයි යන්නේ. මගේ පිංගත්නි මේක වැඳලා කියන්න පුළුවන් නම් අපි වැඳලා කියනවා. පුළුවන් නම් මේකෙන් එතර වෙලා යන්න. නැති වුණොත් ඔබට මට ඔබව මට ආපහු හම්බ වෙන එකක් නෑ. මට ඔබව ආපහු හම්බ වෙන එකක් නෑ. ඔබට ධර්මය ආපහු හම්බ වෙන එකක් නෑ. ඔබට මේ කල්යාණ මිත්‍ර සේවනය ආපහු හම්බ වෙන එකක් නෑ. ඔබට මේ සද්ධර්ම ලාභය ආපහු හම්බ වෙන එකක් නෑ. ওই පින්වතුන්ලට සදාකල් මේ සසරේ දුක් විඳින්න වෙයි. මේ බුද්ධවාදීය තේරුම් අරගෙන අප්පමාදම්හි පණ්ඩිතෝ පණ්ඩිතයා අප්‍රමාදී වෙලා අජ්ජේව කිච්ඡං ආතප්පං අදාදම මේක කරගන්න ඕනි කෝජඤ්ඤා මරණං සුවේ හෙට මැරෙයිද දන්නේ නැහැ කියලා අප්‍රමාදීව හිස ගිනිගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ මේ සංසාර දුක් ගිනි නිවන්න උත්සාහ කළ යුතුයි. එහෙම වුණොත් ඔබට මෙයින් උකහාගත් යම් ධර්ම කාරණාවක් සිහියක් නුවණක් වීරියක් වෙද්ද වෙනත් ධර්ම දේශනා ධර්ම කාරණා ධර්ම මනසිකාරයේ පොත්පත් කියවීම තුලින් උපදවාගත් යම් මනසිකාරයක් වෙයිද ඒ මනසකාරින් සියල්ල හේතු වෙලා ප්‍රාර්ථනීය බෝධීන් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් පතන ආකාරයකට සුඛ පටිපදා කිප්පබිඥාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වීම පිණිස මේ සියලුම කුසලයන් පාරමිතාවන් බවට පත්වේවි. ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාමය කුසලයක් ධර්ම ශ්‍රවණමය කුසලයක් මෙයින්වත් ධර්ම ඥානියත් සංවේගයත් සිහියත් නුවණත් ඔබට ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේම නිවී යාම පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා. පාරමී දම් පිරේවා. පාරමී ශක්තියින් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ සිහිපත් කළ යුතුයි මේ ධර්ම දේශනාව සංවිධානය කරමින් බොහෝ දෙනෙක්ට මේ ජීවිත යථාර්ථය මේ තමයි ජීවිත යථාර්ථය. ඉතින් මේක තමයි ඔබට බණකින් ඇහෙන්න ඕනි කාරණාවනේ. hina වෙලා අඬලා යන්න නෙමෙයි ජීවිතය පිළිබඳව අවබෝධයක් එන්න ඕනි. මෙන්න මේ ජීවිත අවබෝධය ඇතිවීම පිණිස අද දවසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මයේ ඔබට දහයාද කරන්න විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ සංවිධායකත්වය අරගෙන මේ ධර්ම දේශනාව සංවිධානය කරන ලැබූ මට නම් කියන්න බොහෝ දෙනෙක් මම දන්නේ නැහැ. නමුත් පොදුවේ ව්‍යවහාර කරන්නේ ශාක්‍ය පුත්‍ර කල්යාණ මිත්‍ර සංසදය බොහෝ කාලයක් ලක්දිව බොහෝ දෙනෙක්ට ධර්මය ලබා දීමට නිතර කටයුතු කරන ආදර්ශමත් තරුණ පෙරසක් චරිතාදර්ශීවම තමන් පූර්වාදර්ශයක් බවටම පත් වෙමින් මේ යන කල්යාණ මිත්‍ර ගමන. ඉතින්
ඔබට පුතේ ආශිර්වාද කරනවා විශේෂයෙන්ම ඔබව මෙලොවට ජනිත කළ දෙමව්පියන්ට ඔබව මේ ධර්මද්වීපයට දායාද කළ දෙමව්පියන්ට ඔබට මේ ධර්මයේ බය නැතුව හැසිරෙන්න අද අම්මලා තාත්තලා හරි බයයි දරුවෙක් ධර්මයේ හැසිරෙද්දී මං S2කට දැකලා තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ අම්මලා සතුටු වෙන්න. S2කට දැකලා තියෙනවා තමන්ගේ දුව පුතා මේ ධර්මයේ ටිකක් කාලානුරූපීව හැසිරෙනකොට ධර්මයේ ටිකක් තේරිලා අම්මේ මං චුට්ටක් භාවනා කරන්නද අරකද මේකද කියලා ඇහුවාම බුදු පහනත් ලොක් කරන අම්මලා තාත්තලා ඉන්න රටක් මේක මං දැසට දැකලා තියෙනවා. ඉතින් ඔබ හරිම වාසනාවන්තයි. එවැනි පින්වන්ත අම්මලගේ තාත්තලගේ කුසෙන් මේ ලෝකයට උපදින්න. ඔබට තවත් විශාල ලාභයක් දායාදයක් නුදුරු දිනයකදීම ලබා ගන්නටත් ඔබේ ඔය යන ගමන් මග දැක්කහම මට කල්පනා වෙනවා මට හිතෙනවා ඔබට මේ ලාභයත් බොහොම ඉක්මනින් කල්යාණ මිත්‍ර දෙමව්පියන්ගෙන් කල්යාණ මිත්‍ර සහෝදරයන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් අවකාශය ලැබේවි කියලා. ඉතින් පින්වත් මව්වරුන්ට පියවරුන්ට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ මේ ශාසනයට ශාසන කටයුත්ත කරන්න දායාද කරපු දරුවන් කවදා හරි දවසක මේ ධර්ම අවබෝධය කරලා ඔබටත් මේ ධර්මයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමන්ගේ අම්මට ධර්ම අවබෝධය කෙරෙව්වේ යම්සේද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතියට මහා මායාවට යම්සේද ධර්ම අවබෝධය කෙරෙව්වේ ඒ වගේම ඔබටත් මේ දරුවන් කවදා හරි දවසක ඔබට අහු නොවිච්ච ඔබ අමාරුවෙන් මේ දරුවන්ව පෝෂණය කරන්න කැප කරපු කාලය මේ දරුවන් යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් උකහාගෙන ඔබටත් ඒ ධර්මලාභය නිසකවම දිනක ලබා දේවි. දරුවන්ටත් කලින් පින්බර මව්පියවරුන්ට මේ සංසාර ගමනින් මිදී යන්නට මේ දරුවන් ජනිත කිරීමේ කුසලයම මේ ධර්ම දානමය කුසල් ධර්ම ශ්‍රවණීමේ කුසල්ම හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුණු විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සංවිධානය කරපු තරුණ දරුවන් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි සෑම සියලු දෙනෙක්ම ඒ වගේම අපට මේ ප්‍රවෘජාව උපසම්පදාව මේ ධර්ම කාරණාවන් ධර්මලාභයන් ලබා දෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් සලකන සියලුම පැවිදි ආචාර්යවරුන් වහන්සේලාට ළඟ ඉඳන් සිව්පසෙන් උපස්ථාන කරන අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ සහ මේ යන කරගෙන යන සාසනික කටයුත්තට උදව් උපකාර කරන සෑම සියලු දෙනෙක්ගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා සංසාර ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීමට මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන්ම ජයසුමනාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ස්වාමින් වහන්සේට ඒ වගේම මේ ස්ථානයට වැඩම කර වදාළ අපේ කල්යාණ මිත්‍ර පූජනීය ස්වාමින් වහන්සේට වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනෙක්ටම මේ ධර්ම දේශනාවෙන් ධර්ම දානමය කුසලයක් රැස් වුණාද එපිනත් ඔබ අනුමෝදන් වේවා. ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දානමය පින්කමෙන් ධර්මයෙන් උකහාගත් ඥානයෙන් යම් කුසලයක් යම් පිනක් සම්පාදනය වූයේද ඔබ ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවකින් කිප් අභිඥාවකින් උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පෙරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙනම් වන්දනා කරගන්න ආශිර්වාද කරන්නම්. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු